එහෙනම් පුතේ අද අපේ පාඩම ගිණුම් කරන අනුපාත විශ්ලේෂණය. හරි? අපේ පාඩම ගිණුම් කරන අනුපාත විශ්ලේෂණය. ගිණුම් කරන අනුපාත විශ්ලේෂණය. ගිණුම් කරන අනුපාත විශ්ලේෂණය. ගිණුම් කරන අනුපාතනේ අපි මේකට ගිණුම් කරන අනුපාත කියලා කියන්නේ කවුන්ටිං රේෂියෝ කියලා. නමුත් පාඩමේ නම ගිණුම් කරන අනුපාත විශ්ලේෂණය තමයි පාඩමේ නම. හරි ඉස්සෙල්ලාම අනුපාත විශ්ලේෂණය ගැන කතා කරන්න කලින් හරිද අනුපාත විශ්ලේෂණය කියන්නේ මොකද්ද කියලා කියන්න. අනුපාතයක් කියන්නේ මොකද්ද? මොනවා හරි සාධක දෙකක් අතර තියෙන සම්බන්ධය ගණිතමය විදිහට පෙන්වුවම අපි ඒකට කියනවා අනුපාතයක් කියලා. ඉතින් අනුපාත අපිට පෙන්වන්න පුළුවන් ප්‍රතිශත විදිහට පෙන්වන්න පුළුවන්. මේ විදිහට 100 ගණන් විදිහට පෙන්වන්න පුළුවන්. භාග විදිහට පෙන්වන්න පුළුවන්. 2න් 1යි හරිද? 3න් 1යි ඒ වගේ භාග සංඛ්‍යා විදිහට පෙන්වන්න පුළුවන්. ඒත් අනුපාත. හරිද? එහෙම නැත්නම් පුතේ අනුපාත අපිට පෙන්වන්න පුළුවන් හවුල් කරුවන් අතර ලාභ බෙදුවේ 2ට 2ට 1 3ට 2ට 1 ඒ වගේ 3ට 2ට 1 ඔය විදිහට පෙන්වන්න පුළුවන්. පූරකයක් විදිහට අනුපූරකයක් විදිහට අපිට අනුපාත පෙන්වන්න පුළුවන්. අනුපූරකයක් විදිහට අනුපාත පෙන්වන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් පුතේ අපිට අනුපාත පෙන්වන්න පුළුවන් මේ සාධක දෙකක් අතර සම්බන්ධය පූර්ණ සංඛ්‍යා විදිහට 1යි අන්න ඒ විදිහට. හරිද? අනුපාතයක් අපිට පූර්ණ සංඛ්‍යා විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? අනුපාත අපිට පුළුවන් පූර්ණ සංඛ්‍යා විදිහට අනුපාත ඉදිරිපත් කරන්න පුළුවන්. මේ පුතේ අර සාධක දෙකක් අතර තියෙන සම්බන්ධය ගණිතමය විදිහට ඔය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් ගිණුම් කරන අනුපාතයක් කියන්නේ මොකද්ද? ගිණුම් කරන සාධක දෙකක් අතර තියෙන සම්බන්ධය ගිණුම් කරන සාධක දෙකක් අතර තියෙන සම්බන්ධය මේ ප්‍රතිශතයක් විදිහට නැත්නම් භාග සංඛ්‍යාවක් විදිහට නැත්නම් අනුපූරකයක් විදිහට එහෙම නැත්නම් මෙන්න මේ විදිහට පූර්ණ සංඛ්‍යාවක් විදිහට ඉදිරිපත් කරනවා නම් ඒවට කියනවා ගිණුම් කරන අනුපාතයක් කියලා. ගිණුම් කරන අනුපාතයක්. අපේ පාඩමේ නම ගිණුම් කරන අනුපාත විශ්ලේෂණය. මොකක්ද නම් මේ ගිණුම් කරන අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ? උදේ ගිණුම් කරන අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ ව්‍යාපාරයක ලාභය තියෙනවා. හරිද? මූල්‍ය තත්ත්වය. ලාභය සහ මූල්‍ය තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ලාභය සහ මූල්‍ය තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගන්න. ගිණුම් කරන අනුපාතය යොදා ගන්නව නම් ඒකට කියනවා අනුපාත විශ්ලේෂණය. ව්‍යාපාරික ලාභය ගැන මූල්‍ය තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මේ ගිණුම් කරන අනුපාතය යොදා ගන්නව නම් ඒකට තමයි අපි කියන්නේ අනුපාත විශ්ලේෂණය. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම අපිට කියනවා ඒ ව්‍යාපාරයේ ලාභය ඒ ව්‍යාපාරයේ ලාභය හරිද? ඒ ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂයයි. හරිද? B ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂ 2යි. හරිද? දැන් උදේ අපි ලාභය හොයනවා. මූල්‍ය ගිණුම් කරන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශ වල මේ විදිහට ලාභය හෙව්වා. A ව්‍යාපාරයේ ලාභය ලක්ෂයයි B ව්‍යාපාරයේ ලාභය ලක්ෂ 2යි. දැන් ඔයාගෙන් අහනවා ඔයා ආයෝජකයෙක් නම් මොන ව්‍යාපාරයද ආයෝජනය කරන්න කියලා. ඔයා ආයෝජකයෙක් නම් ඔයාගෙන් අහනවා මොන ව්‍යාපාරද ආයෝජනය කරන්න. හරිද? මගෙන් ඇහුවනම් මට කියනවා තොරතුරු ප්‍රමාණවත් මදි කියලා. මට මේ ආයෝජනය කරන්න තොරතුරු ප්‍රමාණවත් මදි. ඇයි? ලාභය ලක්ෂයයි ලාභය ලක්ෂ 2යි කියලා දීලා තියෙනවා. මට ප්‍රමාණවත් මදි. මගේ සල්ලි ටික මම එහෙම ආයෝජනය කරන්නේ නැහැ. මට තව ලාභය ගැන පුතේ අවබෝධය ඕනේ. මේ මට අවබෝධය A ව්‍යාපාර ලාභය B ව්‍යාපාර ලාභය ලක්ෂ 2කට මට ප්‍රමාණවත් මදි. හරි. ඉතින් A ව්‍යාපාරය ලක්ෂයක් ලාභ ලබලා තියෙන්නේ ලක්ෂ 2ක් ආයෝජනය කරලා. හරිද? ඒගොල්ලෝ පුතේ ව්‍යාපාරයට යොදවලා තියෙන ලක්ෂ 2ක්. B ව්‍යාපාරය ලක්ෂ 2ක් ලාභ ලබන්නේ පුතේ ලක්ෂ 5ක් ආයෝජනය කරලා. එහෙනම් පුතේ දැන් ඔයාලට තේරුම් ගන්න ඕනේ ඒ ව්‍යාපාරයට වඩා හරි ඒ ව්‍යාපාරයට වඩා හරි
B ව්‍යාපාරයේ මට විනාඩියක් දෙන්න පොඩ්ඩක් කැමරා එක පොඩ්ඩක් අවුල් ගියා. හරි. දැන් පේනවනේ ඉතින් ඔක්කොටම. හරි. ගැටලුවක් නැහැ නේ. ඉතින් A ව්‍යාපාරයට වඩා A ව්‍යාපාරයට වඩා B ව්‍යාපාරයේ ලාභ වැඩි වෙලා තියෙන්නේ මොකද්ද හේතුව? ඉතින් A ව්‍යාපාරයේ ලක්ෂයයි B ව්‍යාපාරයේ ලක්ෂ දෙකක් ලාභ ලැබලා තියෙනවා. දැන් ඔයාලට පේන්න ඕනේ A ව්‍යාපාරයට වඩා B ව්‍යාපාරයේ ලාභය වැඩි වුණේ මොකද්ද හේතුව? ඉතින් වැඩිපුර ප්‍රාග්ධනය දාපු එක. ಅದು ව්‍යාපාරය හොඳ නරකද නිසා නෙමෙයි. එහෙනම් මුදී අපිට පුළුවන් මේක මෙහෙම බලන්න. A ව්‍යාපාරයේ ලක්ෂ දෙකක් දාන තමයි ලක්ෂයක් ලාභ ලැබලා තියෙන්නේ. ලක්ෂ දෙකක් ආයෝජනය කරලා තමයි ලක්ෂයක් ලාභ ලැබලා තියෙන්නේ. හරි. එතකොට percentage එකක් විදිහට බැලුවොත් 100 ගාණක් බැලුවොත් පුතේ 100 කීයක් ඒගොල්ලෝ ලාභද? ලක්ෂ දෙක ලක්ෂයක් ලාභ ලබලා. percentage එකක් විදිහට පුතේ 150ක් ඒගොල්ලෝ ලාභ ලබලා. 150. B ව්‍යාපාරය ගත්තොත් B ව්‍යාපාරයේ ලක්ෂ 5ක් ආයෝජනය කරලා තමයි ලක්ෂ 2ක් ලාභ ලබලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ percentage එකක් විදිහට ගත්තොත් 100 ගාණක් ගත්තොත් 140යි. දැන් මෙන්න අනුපාත දෙකක්. A ව්‍යාපාරයේ රුපියල් 100ක් දැම්මොත් 50ක් ලාභ ලබනවා. B ව්‍යාපාරයේ 100ක් ලාභ දැම්මොත් 40ක් ලාභ ලබනවා. ඉතින් A ව්‍යාපාරයේ 100ක් ආයෝජනය කරොත් 50ක් ලාභ ලබනවා. B ව්‍යාපාරයේ 100ක් ආයෝජනය කරොත් 40 ලාභ ලබනවා. හරි. දැන් මට කියන්න ඔයා ආයෝජකයෙක් නම් ඔයා ආයෝජනය කරන්නේ A ව්‍යාපාරද B ව්යාපාරේද? උදේ B එකට 100ක් දැම්මොත් රුපියල් 40යි ලාභ ලබන්නේ. A එකට 100ක් දැම්මොත් කීයක් එනවද? 50. එහෙනම් ඔයා ආයෝජක නම් දාන්නේ A. එතකොට පුතේ දැන් මේ නිකන් ලාභයේ ලක්ෂයයි ලක්ෂ දෙකයි කියවට තොරතුරු ප්‍රමාණවත් මදි. එහෙනම් ව්‍යාපාරයක ලාභය ගැන හොඳම අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ගිණුම් කරන අනුපාත වලින්. එහෙනම් පුතේ අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ මොකක්ද? අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ ව්‍යාපාරික ලාභය එහෙම නැත්නම් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ව්‍යාපාරික ලාභය එහෙම නැත්නම් මූල්‍ය තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගන්න ගිණුම් කරන අනුපාතය යොදා ගන්නවා නම් ඒක තමයි අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ. පැහැදිලිද? ව්‍යාපාරික ලාභය සහ මූල්‍ය තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගන්න ගිණුම් කරන අනුපාතය යොදා ගන්නවා නම් ඒක තමයි අනුපාත විශ්ලේෂණය. මේ පාඩමේ නම ගිණුම් කරන අනුපාත නෙමෙයි අනුපාත විශ්ලේෂණය. ඒතර විශ්ලේෂණය කරන්න කලින් අපිට අනුපාත හොයන්නත් වෙනවා. පැහැදිලිනේ කියපු ටික. එහෙනම් ගිණුම් කරන අනුපාතයක් කිව්වේ මේ ගිණුම් කරන සාධක දෙකක් අතර තියෙන සම්බන්ධය ගණිත මේ විදිහට පෙන්වනවානේ මේ විදිහට පෙන්වනවානේ ගිණුම් කරන සමීකරණයක් කිව්වේ නේ. හරි. එහෙනම් පුතේ අපි ඉගෙන ගන්නවා අනුපාත වර්ග පහ. පුතේ අපි එක එක දේවල් ගැන මේ අනුපාත වලින් අපි එක එක දේවල් ගැන මනිනවා. හරි. අනුපාත වලින් අපි එක එක ශේෂ්ත්‍ර ගැන මනිනවා. ව්‍යාපාරේ මේ මෙතන බැලුවේ ආයෝජන සාපේක්ෂව ලාභය කොහොමද? ණය දීපු කට්ටිය කොහොමද? අයිතිකාරයෝ දාපු ප්‍රාග්ධනය කොහොමද? එදිනදා වැට්ටික් කරගෙන යන්නේ කොහොමද? අන්න ඒ වගේ පුතේ මේ ගණනය කරන අනුපාත අනුව අපි මනින ශ්‍රේෂ්ඨ අනුව ගිණුම් කරන්නේදී අනුපාත වර්ග පහක් ඉගෙන ගන්නවා. දැන් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ හැටියට අනුපාත වර්ග 5යි. කලින් තිබ්බේ 4යි. ඒ වගේ. අපි ඉරල් කරන කාලේ 5ක් තිබ්බා. ගිණුම් කරන අනුපාත වර්ග 5ක් අපි කතා කරනවා. හරිද? අද අනුපාත වර්ග 3ක් වගේ ඉවර කරගන්න පුළුවන් වෙයි. අනුපාත වර්ග 5. මේ තමයි සිලබස් එකේ පොඩිම පාඩම. හරි. ගිණුම් කරන අනුපාත. හරි? මේ ගිණුම් කරන අනුපාත වර්ග. ගිණුම් කරන අනුපාත වර්ග. ගිණුම් කරන අනුපාත වර්ග පහක් තියෙනවා. පළවෙනි අනුපාත වර්ගයට කියනවා අපි ද්‍රවශීලතා අනුපාත. හරිද? ද්‍රවශීලතා අනුපාත. ද්‍රවශීලතා අනුපාත. ද්‍රවශීලතා අනුපාත.
තෝලන අනුපාත ලාභදායීත්ව අනුපාත අපි ද්‍රවශීලතාවය මන්න අනුපාත මම මොනවද කියලා කියන ද්‍රවශීලතා අනුපාත තෝලනය කියන්නේ ණය ගැන හොයනවා නම් ණය තෝලන අනුපාත ලාභය ගැන මන්නවා නම් ලාභදායීත්ව අනුපාත ඊට පස්සේ තියෙනවා ක්‍රියාකාරී අනුපාත අනිත් එක තියෙනවා ආයෝජන අනුපාත නැත්තම් ආයෝජකීන්ගේ අනුපාත මේක උදේ අතර ආයෝජන අනුපාත කියලා තමයි කියන්නේ නමුත් හරි වචනේ ආයෝජකීන්ගේ අනුපාත ආයෝජකීන්ගේ අනුපාත හරි දෙව අනුපාත වර්ග වලින් ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ මේ අනුපාත වර්ග පහෙන් අද මම මේ තුනක් ගැන කතා කරනවා ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ මේකේ ද්‍රවශීලතා අනුපාත හරි ද්‍රවශීලතා අනුපාත හරිද ද්‍රවශීලතා අනුපාත ද්‍රවශීලතාවය කියන්නේ කෙටි කාලීන නුබුන්වත්භාවය. ඒ කියන්නේ එදිනෙදා වගකීම් පියවගෙන ව්‍යාපාර කටයුතු පවත්වන්නේ හැකියාව. ඒ කියන්නේ එදිනෙදා රෝල දානවා කියලා අපි භාෂාවෙන් කියන්නේ. අද ගෙවන්න තියෙන ටික ගෙවනවා, බත් ටික සල්ලි වෙනවා, ටක් ගාලා ඒවයින් ගෙවන්න තියෙන ඒවා ගෙවනවා. කෙටි කාලීන නුබුන්වත්භාවය. කෙටි කාලීන වගකීම් පියවීමේ හැකියාව. සමහරක් ව්‍යාපාරවල පුතේ තියෙනවා ඉඩම් යන්ත්‍ර ගොඩනැගිලි ගොඩාක් තියෙන ලොකු වටිනාකම් තියෙන වාහන. නම් පුතේ අද මේ ගත්ත බඩු වලට සල්ලි ගෙවා ගන්න විදියක් නැහැ. අද කඩේට විකුණන්න බඩු ගන්න ඕනේ ඒකට ගෙවා ගන්න විදියක් නැහැ. නමුත් ඉඩම් යන්ත්‍ර ගොඩනැගිලි තියෙනවා. නමුත් අපේ සල්ලි වගේ හිර වෙලා අපි මේ බඩු වගේන් ණයට ගෑනලා විකුණුවා අපෙන් බඩු ගත්ත කට්ටිය අපිට සල්ලි ටික දුන්නේ නැහැ. එතකම් පුතේට සැපයුම් කරනකොට අපිට මොනවද ටික දෙන්න විදියක් නැද්ද? සල්ලි ටික දෙන්න විදියක් නැහැ. ඒ වගේ හිර වෙනවා. අන්න ඒ වගේ කෙටි කාලීන නුබුන්වත්භාවය කෙටි කාලීන නුබුන්වත්භාවය මයින් නොදෙන අනුපාත වල කියනවා ද්‍රවශීලතා අනුපාත. හරි. මම අනුපාත උගන්වන්න කලින් පුතේ අද අනුපාත වර්ග තුනක් කරනවා. ඒ තුනටම පොඩි අපිට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක්. මම මෙතනින් අඳිනවා පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක්. අද දවසට මට මේක ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරි මූල තත්ත්ව ප්‍රකාශය. හරි. ඒකේ පුතේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස සාමාන්‍ය කොටස ප්‍රකාශිත ප්‍රාග්ධනය 5000යි. සංචිත මම ගන්නම් 2000 සංචිත 2000යි. සංචිත 2000යි. ජංගම නොවන වගකීම් 3000යි. ජංගම වගකීම් 1000යි. මේ පැත්ත එකතුව 5000 7000 10000 11000 හරි. මේ පැත්තේ 11000යි. එහෙනම් එහා පැත්තෙත් එකතු කීයම වෙන්න ඕනද? 11000 වෙන්න බෑනේ. එහා පැත්තේ තියෙන දේ වත්කම් ටික ජංගම නොවන වත්කම් 9000යි. එහෙනම් ජංගම වත්කම් කීයද පුතේ? ජංගම නොවන වත්කම් 9000 නම් ජංගම වත්කම් ටික කීයද? කියත හැකි. ඇයි බැරි? මේ පැත්ත එකතු 11000 නම් එහා පැත්ත 11000 එන්න ඕනේ. එහෙනම් මෙතන උත්තරේ කීයද පුතේ කියන්නේ? ජංගම වත්කම් 2000යි. ඕක උදේ මට දිගටම ඕනේ අද දවසටම ඕක ඕනේ. මේ අද ගන්න සම්පූර්ණ පාඩමටම මේ ටික ඕනේ පුතේ ඈ. හරි? අද දවසේ උගන්න ඔක්කොම පාඩම් ටිකට පුතේ ওই ටික ඕනෙමයි. හරි. එහෙනම් දැන් අපි පාඩමට යමු. මේ මූල தত্ত্ব ප්‍රකාශය අපි ඉගෙන ගන්න ද්‍රවශීලතා අනුපාත. ද්‍රවශීලතා අනුපාත කියන්නේ කෙටි කාලීන නුබුන්වත්භාවය මනින අනුපාත. ඒ කියන්නේ එදිනෙදා
ව්‍යාපාර කටයුතු පවත්වා ගැනීමේ හැකියාව මන්න අනුපාත වලට කියන්නේ ද්‍රවශීලතා අනුපාත. එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වා ගැනීමේ හැකියාව මන්න අනුපාත වලට කියන්නේ පුතේ අපි ද්‍රවශීලතා අනුපාත. පැහැදිලිද? ද්‍රවශීලතා අනුපාත. තප්පරයක් දෙන්න පුතේ. කැමරා එක ආයි අවුල් යනවා වගේ. හරි අහගෙන ඉන්න පුතේ. එතකොට ද්‍රවශීලතා අනුපාත කියන්නේ එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වා ගැනීමේ හැකියාව. ඉතින් ද්‍රවශීලතා අනුපාත අපි දෙකක් කතා කරනවා. හරිද? ද්‍රවශීලතා අනුපාත අපිට දෙකයි ඉගෙන ගන්න තියෙන්නේ. වර්ගයේ ද්‍රවශීලතා අනුපාත ඒක යනද අපිට ඉගෙන ගන්න තියෙන අනුපාත වර්ග දෙකක්. එකක් ජංගම අනුපාතයයි අනිත් එක ෂණික අනුපාතයයි. ජංගම අනුපාතය අනිත් එක ෂණික වත්කම් ෂණික අනුපාතයයි. හරිද? ජංගම අනුපාතයයි ෂණික අනුපාතයයි. හරි. මොකක්ද කියලා බලමු. ඉතින් ඉස්සරහට කතා කරන්න ඕනේ ජංගම අනුපාතය. හරි. ජංගම අනුපාතය. ඉතින් මට ජංගම අනුපාතය කියලා කියන්නේ මේ ව්‍යාපාරේ එදිනෙදා බේරන්න ඕනේ වක්කීම් වලට කියන්නේ මොන වක්කීම්ද? ජංගම වක්කීම්. එදිනෙදා බේරන්න ඕනේ වක්කීම් වලට කියන්නේ අපි ජංගම වක්කීම්. ජංගම වක්කීම් බේරන්නේ ඉඩම විකුණලාද? නෑ. ගොඩනැගිල්ල විකුණලාද? නෑ. වාහනේ විකුණලාද? නෑ. උදේ ජංගම වක්කීම් ටික බේරන්නේ මොනවා වලින්ද? ජංගම වත්කම් වලින්. මේ පැත්තේ පුතේ බේරන්න තියෙන ඉදිරියදා බේරන්න තියෙන ණය ටික බේරන්න ඕනේ ජංගම වත්කම් වලින්. එතකොට ජංගම වක්කීම් බේරන්න ජංගම වත්කම් නැත්නම් අන්න ද්‍රවශීලතා ප්‍රශ්නයක්. ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බෑ. මේ ව්‍යාපාරයේ පුතේ ජංගම වක්කීම් 1000ක් තියෙද්දි ජංගම වත්කම් 2000ක් තියෙනවා. මේ ජංගම අනුපාතය කියලා කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් විතරක් බේරනවා නම් කී සැරයක් බේරන්න පුළුවන්ද කියන එක. ජංගම අනුපාතය කියලා කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් විතරක් බේරනවා නම් කී සැරයක් බේරන්න පුළුවන්ද කියන එක. පැහැදිලිද? ජංගම වත්කම් වලින් ජංගම වක්කීම් විතරක් බේරනවා නම් කී සැරයක් බේරන්න පුළුවන්ද? මේ ව්‍යාපාරේ තියෙන ජංගම වත්කම් 2000න් ජංගම වක්කීම් බේරනවා නම් කී සැරයක් බේරන්න පුළුවන්ද? කියන්නකෝ පුතේ. වාර කීයද? ජංගම වත්කම් 2000ක් තියෙද්දි ජංගම වක්කීම් 1000යිනේ. ඒතකොට අර ජංගම වත්කම් වලින් මේ ජංගම වක්කීම් බේරනවා නම් දෙපාරක් පුළුවන් නේද? අන්න ඒක තමයි ජංගම අනුපාතය. එහෙනම් පුතේ ජංගම අනුපාතය කියන්නේ ජංගම අනුපාතය සමානයි ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්. ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්. ඔන්න ඔක තමයි ජංගම අනුපාතය. සමහරක් වෙලාවට මේක අනුපූරකයක් විදිහට කියනවා. අනුපූරකයක් විදිහට කියලා කියන්නේ ජංගම වත්කම් වලට අනු ජංගම වක්කීම්. මෙහෙමත් කියනවා. හරිද? මෙහෙමත් කියනවා. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ පුතේ අපි මේ විදිහට. ජංගම වත්කම් බෙදීම ජංගම වක්කීම්. මේක පූර්ණ සංඛ්‍යාවක් විදිහට උත්තරේ එන්නේ. මේ ව්‍යාපාර නම් වාර දෙකයි. පූර්ණ සංඛ්‍යාවක් විදිහට. ලියා ගන්න පුතේ. එන්නකො පිටු අංක 16ට ජංගම අනුපාතයකින් තැන්ට පිටු අංක 16 ජංගම අනුපාතයකින් තැන්ට එන්න. එතන
පිටු අංක 16 ජංගම අනුපාතයකින් දැන් එන්න. අවද? පිටු අංක 16 ජංගම අනුපාතයකින් දැන් එන්නකෝ. එතන උදේ ජංගම අනුපාතය කෙටි කාලීන ද්‍රවශීලතාවය එනම් එදිනදා පියවිය යුතු ජංගමකින් පියවීමට ඇති ශක්තිය මැනවීම මෙම අනුපාතයෙන් සිදු කරයි. උදේ එතන යට ලියන්න ජංගම අනුපාතය සමානයි ජංගම අනුපාතය සමානයි ජංගම වත්කම් බෙදීම ජංගම වත්කීම. ජංගම වත්කම් බෙදීම ජංගම වත්කීම. ජංගම වත්කම් බෙදීම ජංගම වත්කීම. හරි? ජංගම වත්කම් බෙදීම ජංගම වත්කීම. ඔන්න ඕක තමයි පුතේ ජංගම අනුපාතය. ඉතින් ඕකේ සම්මතය සාමාන්‍ය පිළිගැනීම වාර දෙකක් තියෙන්න ඕනේ. දෙක හෝ ඊට වඩා වැඩි. ඉතින් ජංගම අනුපාතයේ වාර දෙකක්. ඒ කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වත්කීම් බේරනවා නම් වාර දෙකකට වඩා තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය හොඳයි කියලා කියනවා. හරිද? දුලාංජන මේ කරන්නේ අපි පිටු අංක 16 ජංගම අනුපාතය කියලා එතන නෝට් එක ලිව්වේ. අර ජංගම අනුපාතය කියලා තියෙන්නේ කෙටි පිටු අංක 16 කෙටි කාලෙන් ද්‍රවශීලතාවය එනම් එදිනදා පියවිතු ජංගම වත්කම් පියවිට ශක්තිය මැන බැලීමට ඇති අනුපාතය සිදු කරයි. ඒක යටින් ලියන්න මෙන්න මේක. සුදු හිස් තැනේ. ජංගම අනුපාතය සමානයි ජංගම වත්කම් බෙදීම ජංගම වත්කීම. හරිද? හරි. මේක සාමාන්‍ය පිළිගැනීම වාර කීයද? දෙකයි. හැබැයි මේ අනුපාතයේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. මේ අනුපාතයේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. හරි. මම ඒක පෙන්නන්නම්. මේ ජංගම වත්කම් 2000 කියලා ගත්තට හරිද? මේ ජංගම වත්කම් 2000ක් තියෙන ඇත්ත. ජංගම වත්කම් 2000ක් තියෙනවා. අපි මේ 2000 හැදිලා තියෙන එක ගැන සැලකිල්ලක් දැක්ුවේ නැහැ. ජංගම වත්කම් 2000ක් තිබ්බට මේ 2000 හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි සැලකිල්ලක් දැක්ුවේ නැහැ. ඒක අඩුපාඩුවක්. මේ ජංගම අනුපාතය දෙක තිබ්බා. දැන් මේක නම් 2000 බෙදීම 1000 වාර දෙකයිනේ. හොඳයි. ජංගම අනුපාතය හොඳයි. හොඳ වුණාට පුතේ එදිනෙදා ණය බේරන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ ජංගම අනුපාතයේ වාර දෙකක් තිබ්බත් ද්‍රවශීලතාවය නරක වෙන්න පුළුවන්. ඒකට හේතුව අර ජංගම වත්කම් හැදිලා තියෙන ගැන අපි සැලකිල්ලක් දැක්ුවේ නැහැ. ඉතින් මේ ජංගම වත්කම් 2000න් 900ක් තොගය. 900ක් තොගය. ඒ 2000න් ඉදිරියට කළ ගෙවීම් 300යි. ඉදිරියට කළ ගෙවීම් 300යි. අනෙක් ජංගම වත්කම් ඒ කියන්නේ පුතේ බඩු තොගය 900 ඉදිරියට කළ ගෙවීම් 300යි. අනෙක් ජංගම වත්කම් කියන්නේ මොනවද ඉතුරු වෙන්නේ? ණය ගැතියේ මුදලුයි නේද? ණය ගැතියේ මුදලුයි. තියෙන කීයද දෙන 2000 කියන්නේ? අනෙක් ජංගම වත්කම් කීයද? අනිකුත් ජංගම වත්කම් කියන්න පුතේ 2000න් 900යි 300යි 800යි. අනිකුත් ජංගම වත්කම් 800යි. කියන්නේ තියෙන ණය ගැතිය මුදල් 800යි තියෙන්නේ. හරි? දැන් මම ඔයගොල්ලන් අහන ප්‍රශ්නේ ජංගම වත්කම් 1000ක් තියෙනවා. ඒ කියන්නේ ණය හිමියෝනේ බොහෝ දුරට ඔය. මේ ජංගම වත්කම් 2000ක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන්නේ ජංගම වත්කම් 1000 ජංගම වත්කම් 2000ක් තියෙනවා. ජංගම වත්කම් බේරන්න පුළුවන් කියලානේ දෙපාරක් බේරන්න පුළුවන් කියලානේ පේන්නේ නේ. ඒතර ජංගම අනුපාතේ වාර දෙකක් කියලා ආවා. නෑ. මේ ව්‍යාපාරට පුතේ එදිනදා ණය බේරන්න බෑ. ද්‍රවශීලතාවේ නෑ. ඇයි? ජංගම අනුපාතේ වාර දෙකක් තිබ්බට මේ ව්‍යාපාරේ හොඳ නෑ. ඇයි? පුතේ ජංගම වත්කම් 2000ක් තියෙනවනේ. ජංගම වත්කම් 1000යිනේ තියෙන්නේ. තිබ්බට පුතේ මේ ජංගම වත්කම් 1000න් 900ක් බඩු තොගය. 300ක් ඉදිරියට කළ ගෙවීම. මුදලුයි ණය ගැතියෝ ඉන්නේ 800යි. මුදලුයි ණය ගැතියෝ ඉන්නේ 800යි. පුතේ මුදල් ටික තියෙනවා. ණය ගැතියන් එන්නේ මුදේ ඩිස්කවුන්ට් එකක් දීලා සල් ටිකට් අග්ගාලා හරි ගන්න පුළුවන් නේ. දැන් මට කියන්න මේ වගකීම් 1000 ගෙවන්න මේ තොගේ 900 ගන්න පුළුවන්ද? බෑ. මේගොල්ලන්ගෙන්ම ගත්ත බඩුනේ. මේ නාහිමියන්ම ගත්ත බඩුලින් 1000ක්. ඒතර පුතේ මේ ගෙවන්න තියෙනවට බඩු දෙන්න පුළුවන්ද?
එහෙම දුන්නොත් මේක අපස්වරවා යමු වෙනවනේ. ඒ කියන්නේ ගෙවා ගන්න බැරුව යවු වෙනවනේ. ඒක හරියන්නේ නැහැ. මේ 900න් මේක ගෙවන්න බෑ. මේ ඉදිරියට කළ ගෙවීම් 300 පුතේ අපි රක්ෂණ ආයතනයට හරි විදුලි බල මණ්ඩලයට හරි දුරකථන ආයතනයට 300 ගෙවලා ඉවරයි දැන්. ලබන අවුරුද්දක මේ අවුරුද්දෙම ගෙව්වා. දැන් ගිහලා රක්ෂණ ආයතනයෙන් මේ අනේ අපිට අපි වැඩිපුර ගෙවුවා ලබන අවුරුද්දයත් එක්ක අපිට සල්ලි ටික දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්ද? දෙන්නේ නැහැ. විදුලි බල මණ්ඩලෙන් ගන්නත් බෑ. ඒක ලබන මාසෙට කපනවා ලබන අවුරුද්දට කපනවා. එහෙනම් පුතේ මේ ජංගම වක්කීම් බේරන්න මේ 300 ගන්නත් බෑ. එහෙනම් තොගයයි ඉදිරියට කළ ගෙවීමයි පුතේ ජංගම වක්කීම් බේරන්න ගන්න බෑ. එහෙනම් මට ඕගොල්ලෝ කියන්න මේ ජංගම වක්කීම් බේරන්න තියෙන 800න්. ඒ 800න් මේක බේරන්න පුළුවන්ද? එක සැරයක්වත් බේරන්න බෑ. එහෙනම් පුතේ ජංගම වක්කම් ගොඩාක් තිබ්බට වැඩක් නැහැ. ඒක ඇතුලේ තොගයයි ඉදිරියට කළ ගෙවීම් තියෙනවා නම්. ඒ නිසා පුතේ ජංගම අනුපාතේ වාර දෙක වුණාට අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි ඒක නිසා මේ ජංගම වක්කීම් බේරන්න ජංගම වත්කම් වලින් හරිද ජංගම වත්කම් වලින් තොගයයි ඉදිරියට කළ ගෙවීම අඩු කරලා අපි වත්තමක් වා ගන්නවා. මේ ජංගම වත්කම් වලින් තොගයයි ඉදිරියට කළ ගෙවීම අඩු කරලා එන වත්කම් වලට අපි කියනවා ද්‍රවශීල වත්කම්. එහෙනම් පුතේ ද්‍රවශීල වත්කම් කියන්නේ මොනවා වලටද? ජංගම වත්කම් වලින් තොගයයි ඉදිරියට කළ ගෙවීම අඩු කරාම වෙන්නේ ද්‍රවශීල වත්කම්. අපි බලන්න ඕනේ ජංගම වක්කීම් බේරන්න ද්‍රවශීල වත්කම් කොච්චර තියෙනවද? අන්න ඒකට තමයි අපි කියන්නේ ෂණික අනුපාතය කියලා. ෂණික අනුපාතය. එහෙනම් පුතේ ෂණික අනුපාතය අපි හොයන්නේ ද්‍රවශීල වත්කම් වලින් ජංගම වක්කීම් කීසරයක් බේරන්න පුළුවන්ද? එහෙනම් ඉවෙන් උඩ එන්න ඕනේ ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම්. ද්‍රවශීල වත්කම් වලින් ජංගම වක්කීම් කීසරයක් බේරන්න පුළුවන්ද? ඒකට කියන්නේ ෂණික අනුපාතය. පුතේ මේ ෂණික අනුපාතය සාමාන්‍යයෙන් වාර එකක් තියෙනවා නම් හොඳයි. ෂණික අනුපාතයේ වාර එකක්. ඒ කියන්නේ පුතේ තොගේ ඉදිරියට කළ ගෙවීම් තියෙනවා. ජංගම වක්කීම් 1000ක් තියෙද්දි මේ ද්‍රවශීල වත්කම් 1000ක්වත් තියෙන්න ඕනේ. වාර එකක්. ජංගම අනුපාතයේ දෙකට වඩා වැඩි වුණත් වැඩක් නැහැ. ද්‍රවශීල අනුපාතයේ වාර එකක් නැත්තම්. ද්‍රවශීල අනුපාතයෙන් බලන්න පුතේ ජංගම වක්කීම් බේරන්න ද්‍රවශීල වත්කම් කොච්චර තියෙනවද? ද්‍රවශීල වත්කම් හොයාගන්න පුතේ ජංගම වත්කම් වලින් තොගයයි ඉදිරියට කළ ගෙවීම අයින් කරන්න. ඉදිරියට කළ ගෙවීම නැත්තම් තොගේ විතරක් අයින් කරන්න ඕනේ. පැහැදිලි කියපු දේවල්. ඔළුව වලට ආවල් තේරුණාද කියපුවා? එහෙනම් පුතේ එන්න ෂණික අනුපාතය. එහෙම නැත්නම් පුතේ ඉස්සර ඇත්තම ඔය ෂණික අනුපාතය අපි ද්‍රවශීල අනුපාතය කියලා ඉස්සර කිව්වේ. ෂණික අනුපාතය. මේදී සලකා බලන්න ද්‍රවශීල වත්කම් හා ජංගම වත්කම් අතර සම්බන්ධතාවයයි. ද්‍රවශීල වත්කම් වෙන ඉක්මනින් මුදල් බවට පත් කළ හැකි ජංගම වත්කම්. එම නිසා ද්‍රවශීල වත්කම් ගන්නේ කිරීමේදී ජංගම වත්කම් වලින් ඉක්මනින් මුදල් බවට පත් කළ නොහැකි ඉතිරි තොගය හා කලින් කළ ගෙවීම අඩු කළ යුතුයි. යටින් ඉලක්ක හඳ ගන්න. ද්‍රවශීල වත්කම් ගන්නේ කිරීමේදී ජංගම වත්කම් වලින් ඉක්මනින් මුදල් බවට පත් කළ නොහැකි ඉතිරි තොගය හා කලින් කළ ගෙවීම අඩු කළ යුතුයි. යටින් ඉලක්ක හඳ ගන්න. ද්‍රවශීල වත්කම් ගන්නේ කිරීමේදී ජංගම වත්කම් වලින් ඉක්මනින් මුදල් බවට පත් කළ නොහැකි ඉතිරි තොගය හා කලින් කළ ගෙවීම අඩු කළ යුතුයි. කියලිවද? හරි ලියලා අඩු කළ යුතුයි කියලා ලියන්න. හරි අඩු කළ යුතුයි කියලා ලියුවා නේද? එහෙනම් මේ යට ලියන්න ෂණික අනුපාතය සමානයි ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වක්කීම. ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වක්කීම. ද්‍රවශීල ෂණික අනුපාතය සමානයි ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වක්කීම.
ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වක්කීම්. හරි. ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වක්කීම්. හරි. එහෙනම් පුතේ අපි ද්‍රවශීලතා අනුපාත සිලබස් එකේ දෙකයි අපිට තියෙන දෙකම ඉගෙන ගත්තා. ද්‍රවශීලතාවයේ අනුපාත කියන්නේ පුතේ ද්‍රවශීලතාවයේ මනින්නේ කියන්නේ කෙටි කාලීන නුගුණත්භාවය. තේරෙන භාෂාවෙන් රෝල ගහන්න එදිනෙදා ව්‍යාපාර වක්කීම් පිරීමේ හැකියාව මන්න අනුපාත වලට කියන්නේ ද්‍රවශීලතා අනුපාත. අනුපාත දෙකයි ජංගම අනුපාතයයි. ජංගම අනුපාතයෙන් බැලුවේ ජංගම වත්කම් වලින් ජංගම වක්කීම් කේසරයක් පුළුවන්ද? නමුත් ඒක අඩුම වාර දෙකක් තියෙන්න ඕනේ. ඒක වාර දෙකක් තිබ්බත් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ජංගම වත්කම් ඇතුලේ තියෙන මොනවද කියලා බැලුවේ නැත්තම්. ජංගම වත්කම් ඇතුලේ තියෙන ඒවායින් පුතේ තොගයයි ඉදිරියට කළ ගෙවීම අඩු කරාම වෙනවා ද්‍රවශීල වත්කම්. ද්‍රවශීල වත්කම් වලින් ජංගම වක්කීම් කේසරයක් බේරන්න පුළුවන්ද කියලා අනුපාතය තියෙනවා. ෂණික අනුපාතය. ෂණික අනුපාතයේ සාමාන්‍යයෙන් වාර එකක් තියෙන්න ඕනේ. ඉතින් නෝට් එකේ තියෙනවා කිව ගන්න ඕනේ. හරි. අපි ගානක් හදමු. අපි ගානක් හදමු. අභ්‍යාස අංක 305ට 305ට. හරි. ඉතින් මම මේ බ්‍රහස්පතින්ද අතිරේක පන්තිය පොඩ්ඩක් කරන්න නැතුව ඊළඟ බ්‍රහස්පතින්දට කල් දානවා. ලබන ඉරිදත් කරනවා. කරලා පුතේ දැන් හෙට අධ්‍යාපන ඇමතුමා කියන එක විභාගයේ හරියටම තියෙන දවස. හරි. විභාගයේ හරියටම තියෙන දවස කවද්ද කියනවා කියලා හෙට කියනවා කියලා කිව්වනේ. විභාගෙ පුතේ ඔක්තෝබර් තියෙන එකක් නැහැ. කියන්න විදියක් නැහැනේ පුතේ. ඕගොල්ලෝ අවුරුදු එකමාරකින් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. අවුරුදු එකමාරකින් ඉස්කෝලේ ගියන්නේ නැතුව පුතේ සිලබස් එකක් කවර කර විභාගෙ තියන්න බෑනේ. අර අධ්‍යාපන ලේකම් පුතේ එහෙම කිව්වට ඒ ටයිම් ටේබල් දාලා නැහැනේ. ටයිම් ටේබල් දාන්න විදියක් නැහැ. අධ්‍යාපන ඇමතුමා හෙට කියනවා කිව්වේ. 4 වෙනිදා එළවලු විභාගෙ පටන් ගන්නවා කිව්වේ කවුද? අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්. එයා කියන පුතේ නෑ විභාග කල් දාන්න බෑ කියලා. එයාට ගැඩුවක් නැතුව ඇති පුතේ ඒක. නම් පුතේ ලංකාවේ ළමයිට අවුරුදු එකමාරක් ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ මේ ඔන්ලයින් මේ පොඩි ෆෝන් එකක් දිහා බලාගෙන ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. ඒක මම හිතන්නේ සාර්ථක ක්‍රමයක් කියලා. හරි. නමුත් අපි අපේ වැඩ ටික කරා. ඒ නිසා පුතේ හෙට විභාගේ කවද තියනවද කියලා කියයි. කොහොමද පුතේ ඔයගොල්ලෝ ඉස්කෝලේ මාස 2-3ක් හරි යවල තමයි ඔයගොල්ලන්ට විභාගේ තියන්නේ. ඉතින් එකපාරට තියෙන එකක් නැහැ. ඔයගොල්ලන්ට ඉන්ජෙක්ෂන් එක ගහලා හරි ගුරුන්ට ගහලා දෙපිට ඉස්කෝලේ කොහොම හරි මාස 2-3ක් ඔයගොල්ලෝ ඉස්කෝලේ ගනි. අරගෙන තමයි විභාගේ තියන්නේ. ඒ නිසා පුතේ හෙට මට හිතෙන්නේ මේ තමයි බොහෝ දුරට විභාගේ කල්යයි. ඔක්තෝබර් 4 තියෙන එකක් නැහැ. ඔක්තෝබර් 4 තිබ්බොත් පුතේ ඊළඟ සතියේ ඉඳලම බ්‍රහස්පතින්දාත් රිවිෂන් පන්ති වැටෙනවා එච්චරයි වෙනස. හරි. ඒ නිසා පුතේ අපි හෙට බලලා අපි කතා කරගමු කාලසටහන. බොහෝ දුරට පුතේ අපිට විභාගයට කලින් පන්තියට අවිල්ල පුතේ මාස 2-3ක් අපිට පන්ති කරන්න පුළුවන් වෙයි ඈ. එහෙම වුණොත් පුතේ ඒ ටිකේ උදේ ඉඳලා හවස වෙනකන් හරි දාලා වැට් ටික කරනවා. හරි. එහෙම කරොත් පුතේ හොඳයි. ඒ නිසා හෙට බලමු අපි අධ්‍යාපන දත්ත මොකද කියන්නේ කියලා. ඊළඟ අපි ඊට පස්සේ තීරණය කරමු කොහොමද පන්ති යන්නේ කියලා. විභාගේ ඔක්තෝබර් 4 තිබ්බත් තියරි පන්තිය සම්පූර්ණ ඉදිරි ඉවර කරලා දෙනවා, රිවිෂන් පන්ති ඉවර කරලා දෙනවා. හරි. ඒ විශ්වාසය තියාගෙන ඉන්න පුතේ. ඔය විශ්වාසයක් තියාගෙන මම ගාට පන්ති ආවේ. ඒ විශ්වාසය හිමම තමයි. හරි. එන්න පුතේ අභ්‍යාස අංක 305ට. එතකොට මේ සතියේ බ්‍රහස්පතින්ද මම අතිරේක පන්තිය කරන්නේ නැහැ. ඊළඟ සතියේ කරනවා. හරි. 2020 3.21 දින අවසන් වාර සඳහා හංසනී ව්‍යාපාරයේ සහ අහිංසා ව්‍යාපාරයේ පහත් තොරතුරු සැපේ. දේ. හංසනී අහිංසයි දෙන්න ව්‍යාපාර දෙකක් කරගෙන යනවා. ඒ දෙන්නගේ ව්‍යාපාර දෙකේ තොරතුරු දහස් වලින් දීලා තියෙනවා. හංසනීගේ ඉතිරි බඩු තොගය අහිංසාගේ ඉතිරි බඩු තොගය වෙනද ලැබි උද්දය දෙන්නගෙම මේ ව්‍යාපාර දෙකෙහිම පහත අනුපාත ගන්නේ කරන්නේ. ජංගම අනුපාතය ෂණික අනුපාතය. ව්‍යාපාර දෙකෙහිම. අපි මෙහෙම කරමු. ලියන්නකො අභ්‍යාසංක 305 කියලා. අභ්‍යාසංක 305 කියලා ලියලා 305 කියලා ලියලා අපි පිටුව තුනට බෙදමු. තුනෙන් පුතේ පිටුවෙන් භාගයක් විතර ඕනේ මේ ඉස්සෙල්ලා වම් අත පැත්තේ භාගයක් විතර පිටුව තුනට බෙදනවා. භාගයක් ඉතුරු භාගේ අනිත් දෙකට. හරිද? අනුපාතය හරිද? අනුපාතය හරි. දෙකකට පිටු භාගයක් විතර ඕනේ.
අනුපාතය හංසනී අහිංසයි. හංසනී ව්‍යාපාරය අහිංසා ව්‍යාපාරය. ඔක හදා ගන්න විදියට අනුපාතය හංසනී ව්‍යාපාරය අහිංසා ව්‍යාපාරය. හරිද? බෙදාගත්තා නේද? ඉස්සලම අහන්නේ එක ජංගම අනුපාතය. මෙතන ලියන්න පුතේ සූත්‍රයේ ලියලා ඉන්නේ. ජංගම අනුපාතය සමානයි ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම. ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම. කියලා සූත්‍රයේ ලියලා ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම. දැන් අපි හංසනීගේ හොයමු අහිංසාගේ හොයමු. ජංගම අනුපාතය ජංගම වත්කම්. හංසනීගේ ජංගම වත්කම් කීයද? හංසනීගේ ජංගම වත්කම් කියන ඉතිරි බඩුකගේ ජංගම වත්කමක් 6000යි. වෙනද ලැබි උද්දෑ කියන්නේ නායකතුරු ජංගම වත්කමක් 4000යි. ඉදිරියට කල ගෙවීම් ජංගම වත්කමක් 2000යි. එතකොට 12000යි. වෙනද ගෙවි උද්දෑ වක්කීමක් උපයුතු වියදම් වක්කීමක් මුදල් හා මුදල්ට සමානව වත්කමක් 18000යි. ජංගම වත්කම් කිව්වේ 18000යි. ජංගම වත්කම් ටික 18000යි. 18000 බෙදන්න පුතේ ජංගම වත්කීම් වලින් හංසනීගේ ජංගම වත්කීම් ටික කීයද? පුතේ වෙනද ගෙවි උද්දේ 8000යි උපයුතු වියදම් 4000යි. 8000යි 4000යි 12000යි. උත්තරේ කීයද කියලා බලන්න පුතේ. උත්තරේ 1.5ද? ඉතින් උත්තරේ 1.5යි නේද? උත්තරේ 1.5යි. එතකොට හංසනීගේ පුතේ ජංගම අනුපාතය 1.5යි. හොඳ නෑ. වාර කීයක්වත් තියෙන්න ඕනේ මේක වාර දෙකක්වත් තියෙන්න ඕනේ. දෙක හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ජංගම අනුපාතයේ වාර දෙක හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. කියන 1.5යි. හරි. අහිංසාගේ බලන්න. අහිංසාගේ ජංගම වත්කම් ටික කීයද කියලා බලන්න පුතේ. අහිංසාගේ ජංගම වත්කම් ටික කීයද කියලා කියන්න මට. අහිංසාගේ ජංගම වත්කම් ටික කීයද පුතේ? අහිංසාගේ ජංගම වත්කම් ටික අහිංසාගේ ජංගම වත්කම් තියෙනවා 7000යි 6000යි 13000යි 16000යි 24000යි 24000ද? අහිංසාගේ ජංගම වත්කම් 24000යි. ජංගම වත්කම් ටික කියලා අහිංසාගේ ජංගම වත්කම් 24000 අහිංසාගේ ජංගම වත්කම් ටික කියලා අහිංසාගේ ගෙවි උද්දෑ 9600 2400 12000යි 12000යි 24000 බෙදීම 12000 වාර දෙකද? ඔව්නේ වාර දෙකයි. එයාගේ හරියටම වාර දෙකක් තියෙනවා හොඳයි වරදක් නැහැ වාර දෙක ඊට වඩා වැඩි වෙනවා. ඒක හොඳ වුණාට ෂණික අනුපාතය කියන එක මෙයාගේ උනත් පුතේ මේකේ කැල්සියම් පාත තිබ්බලා ශ්‍රේණික අනුපාත එක තියෙනවා නම් හොඳයි. මෙයාගේ පුතේ දෙක තිබ්බට ශ්‍රේණික අනුපාත එකක් නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා මේ ජංගම අනුපාතේ දුර්වලතා තියෙනවා. ඒ නිසා අපි වෙනවා ශ්‍රේණික අනුපාතය. කියන්නේ ශ්‍රේණික අනුපාතය සමානයි ශ්‍රේණික අනුපාතය සමානයි ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වත්කීම. ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම. ද්‍රවශීල වත්කම් බෙදීම ජංගම වගකීම. ඒ ද්‍රවශීල වත්කම් ටික හොයාගන්නේ ජංගම වත්කම් වලින් ඉදිරියට කළ ගෙවීමුයි
තොගේ අඩු කරන්න. දැන් හංසනිකේ ජංගමවත්කම් 18,000යි. ඒ 18,000න් අඩු කරන්න බඩු තොගේ 6,000යි ඉදිරියට කරගෙන 2,000යි 8,000ක් අඩු කරන්න. මේ හංසනිකේ ජංගමවත්කම් 18,000යි 18,000න් 8,000ක් අඩු කරාම ද්‍රවශීල වත්කම් වෙන්නේ 10,000යි. ද්‍රවශීල වත්කම් 10,000යි. 10,000 බෙදන්න ඕනේ ජංගම වක්කීම් වලින්. ජංගම වක්කීම් වලින්. ඒ ජංගම වක්කීම් තියෙනවා 12,000යි. 12,000 බෙදුවාම පුතේ උත්තරේ කීයද දෙන්නේ කියන්නේ? උත්තරේ කීයද පුතේ? 0.8යි. 0.8යි. හොඳ නෑ. මේක වාර එකක්වත් මේ අනුපාත විශ්ලේෂණය පුතේ මේ ඉගෙන ගන්න මේ අනුපාත හොයලා මේක හොඳද නරකද අවබෝධයක් ලබා ගන්න එකනේ. හොඳ නෑ 0.8යි. මේක වාර එකක්වත් තියෙන්න ඕන පුතේ සාමාන්‍ය මම නෝට් එකේ ඒවා දීලා තියෙනවා. සාමාන්‍ය පුතේ හොඳ වෙන්න මේක වාර එකක්වත් තියෙන්න ඕනේ වාර එකක්වත් 0.8යි තියෙන්නේ 0.8යි එක වාරයක්වත් නෑ. හරි එහෙනම් අපි අහිංසගේ හොයමු. අහිංස ව්‍යාපාරයේ හොයමු පුතේ. අහිංස ව්‍යාපාරයේ ජංගම වත්කම් ටික 24000යි. එකෙන් අඩු කරන්න තොගේ 7000යි. ඉදිරියට කරලා ගෙයින් 3000යි. ඒකට 10000ක් අඩු වෙන්න ඕනේ. 24000න් 10000ක් අඩුනාම ද්‍රවශීල වත්කම් 14000යි. ද්‍රවශීල වත්කම් 14000යි. ජංගම වත්කම් 12000යි. 14000 12000න් බෙදුවාම වාර 1.16 වාර 1.16 හොඳයි හොඳයි පුතේ. ඇයි හොඳයි කියන්නේ මේක අඩුම වාර එකක් තියෙන්න ඕනේ. කැල්සියම් 1.6ක් තියෙනවා වරදක් නැහැ. එහෙනම් පුතේ දැන් ද්‍රවශීලතාවය ගැන ඔයාගෙන් මොනවා හරි අහුවොත් ඔයා දෙන උත්තරේ කොහමද? හංසනීගේ ව්‍යාපාරයට වඩා අහිංසගේ ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය හොඳයි. ඒ කියන්නේ එදිනෙදා වර්කින් බේරීමේ හැකියාව අහිංසට තියෙනවා. නමුත් හංසනී සද්ද දාගෙන කරාට බෑ. යාගේ වගකීම් බේරන්න එදිනෙදා ණය බේරන්න බෑ. මිනිස්සු ඇවිල්ලා බැන බැන යනවා. සැපියුම් කරවිල්ල බැන බැන යනවා. සල්ලි හෙට එන්න සල්ලි දෙන්න විදියක් නැහැ කිය. හැබැයි අහිංස පුතේ අහිංසකව මොකද කරන්නේ? එයා පුතේ එදිනෙදා ණය ටික බේරනවා, බඩු ගන්න කට්ටියට බේරනවා, ඒ වගේ කරගෙන යනවා. පැහැදිලි ද්‍රවශීලතාවය. මේක දෙකක් තිබ්බට වැඩක් නැහැ. මේක වාර එකක් නැතුව පැහැදිලිව දෙක කිව්ව ටික. එහෙනම් අපි ද්‍රවශීලතා අනුපාත ඉගෙනගෙන ගානකුත් හදලා ඉවරයි. හරි. එන්න නෝට් එකට ආයෙ එන්න නෝට් එකට පිටු අංක 16ට එන්න. ඊට පස්සේ අපිට තියෙන තෝලන අනුපාත. තෝලන අනුපාත. ඉතින් තෝලනය කියන්නේ මොකක්ද? තෝලනය කියන්නේ ණය. හරි. තෝලනය කියන්නේ ණය. තෝලනය කියන්නේ ණය. හරි. තෝලනය කියන්නේ ණය. ණය අනුපාත. තෝලන අනුපාත. ඉතින් අපි ද්‍රවශීලතා අනුපාත වලින් මැන්නේ කෙටි කාලීන නුපුන්නත්භාවය. හරි. ද්‍රවශීල අනුපාත වලින් මැන්නේ කෙටි කාලීන නුපුන්නත්භාවය. දිගු කාලීන නුපුන්නත්භාවය මන්න අනුපාත වලට කියන්නේ තෝලන අනුපාත. දිගු කාලීන නුපුන්නත්භාවය මන්න අනුපාත වලට කියන්නේ තෝලන අනුපාත. හරිද? තෝලන අනුපාත. මේ දිගු කාලීන නුපුන්නත්භාවය කියන්නේ පුතේ අයිතිකාරය දාපු සල්ලි පිට මිනිස්සු දාපු සල්ලි. කියන්නේ අයිතිකාරය දාපු ප්‍රාග්ධනයට කියනවා හිමිකම් ප්‍රාග්ධනය. හරිද? පිට මිනිස්සු දාපු ප්‍රාග්ධනයට කියනවා ණය ප්‍රාග්ධනය. අයිතිකාරය දාපු ප්‍රාග්ධනයට කියනවා හිමිකම් ප්‍රාග්ධනය. පිට මිනිස්සු දාපු ප්‍රාග්ධනයට කියනවා ණය ප්‍රාග්ධනය. පුතේ සමහරක් ව්‍යාපාරවල අයිතිකාරය දාපු ප්‍රාග්ධනයට වඩා ණය ප්‍රාග්ධනය වැඩි. ඒක අන්තිමට මොකද වෙන්නේ? ණයකාරයට ව්‍යාපාරය අයිති වෙනවා. ඒකනේ පුතේ බැංකු ණයක් දෙද්දී අයිතිකාරය දානවට වඩා අඩු ණය ප්‍රතිශතයක් තමයි බැංකුව දෙන්නේ. නැතුව පුතේ ණය වැඩි වුණාම බැංකුවට ප්‍රශ්නයක් නේ.
ඒ නිසා පුතේ අයිතිකාරය දාන ප්‍රාග්ධනය ණය ප්‍රාග්ධනය සමහරක් වෙලාවල් වලදී අයිතිකාරය දාන ප්‍රාග්ධනයට වඩා ණය ප්‍රාග්ධනය වැඩි. එතකොට සමහරක් වෙලාවට පුතේ අයිතිකාරයට මුකුත් නැහැ ව්‍යාපාරය හැමම ණයකාරයටම යනවා. ඔකට හොඳම උදාහරණය හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය පුතේ අපි ආයෝජනය කරාට වඩා කවුද ආයෝජනය කරේ? චීනෙනේ. අපි ආයෝජනය කරා වඩා පුතේ අපි ණය අරගෙන හම්බන්තොට වරාය හැදුවේ. අන්තිමට පුතේ අපිට ඒ ගෙවන්න ණය ගෙවන්න විදියක් නැහැ. මොකද කරන්නේ? චීන කියනවා අපිට දියක්. ඒක පුතේ මොන රාජ්‍යයේ හිටියත් ඒක චීනට දෙන්න වෙනවද නැද්ද? දෙන්න වෙනවා. ඒක පුතේ චීනේ හැදුවෙත් ඒ බලාපොරොත්තු ඇතුවමයි. හම්බන්තොට වරාය චීනේ හැදුවේ පුතේ ලංකාවට දෙන්නේ නෙමෙයි ඒගොල්ලෝ ඒක ගන්නම තමයි හැදුවේ. ඒකට පුතේ හොඳම උදාහරණේ ඔකට කියනවා කතාවක් 1970 ගණන් වල 70 වෙද කොහෙද ඔය JVP එකේ නායක රෝහණ විජේවීර දැන් හිතන්න මම මේ JVP පක්ෂ සමාජිකයෙක් කියලා. එහෙම නෙමෙයි පුතේ. ඒ 1970 ගණන් වල රෝහණ විජේවීර පොතක් ලියනවා. ඒ පොතේ යා කියනවා ලංකාවේ වරායක් හදන්න සුසුම තැන හම්බන්තොට. ඒක ගැන කිසි කතාවක් නැහැ. පුතේ ඒක තමයි හරිම තැන. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ පුතේ වරාය හැදුවේ හරිම තැන. ලෝකෙ පුතේ හොඳම තැනක් තමයි වරායක් හදන්න හම්බන්තොට. එතන තමයි නියම තැන. ආයි පුතේ විපක්ෂයෙන් කෑ ගහන එතන ගාල් තිබ්බා ඒ කුහක්කම. ඒ වරාය හදපු එක 100%ක් හරි. එතන තමයි වරාය හදන්න තියෙන්නේ. නමුත් පුතේ විජේවීර කියන මේ කතාව 1970 දී වරාය හදන්න සුසු තැන එතන. නමුත් මේ වරාය ලෝකෙන් හදන්න දෙන්නේ නැහැ. හදන්න දෙන්නේ නැහැ. ඒ හැදුවේ. හැදුවානේ. ඔව් එයා එතන එකක් කියනවා. මේ කවදා හරි හැදුවොත් ඒ හදන්නේ අපිට නෙමෙයි. ඒ වෙන කාට හරි අධිරාජ්‍යයකට ඒක අයිති කරගන්න තමයි හදන්නේ කියලා. ඇත්තනේ. ඒක හැදුවේ පුතේ චීන ණය දීලා ඒක හැදෙව්වා. අපි ණය ගන්න ගෙවා ගන්න විදියක් නැහැ. චීන කියන අපිටම දියා. චීන ගත්තා. ඔය දෙවියන් ඇත්තක. ඇයි එතන උනේ පුතේ? චීනට දෙන්න උනේ ඇයි? අපිට කියන්න තිබ්බා නෑ අපි ණය ගෙවන්නම්. මේ අපි ගෙවන්නම් මේක අපේ කියලා අපිට කයිවාරු ගන්න තිබ්බනේ. ඉතින් මොන රජයේ තිබ්බත් ඒක දෙන්න වෙනවා ඒගොල්ලෝ. චීනෙ ගන්නම දැන් උගේ අවුරුදු ගානක ප්ලෑන් එක. එතකොට පුතේ එතන දෙන්න උනේ ඇයි? පුතේ අපි වැඩිපුර ප්‍රාග්ධනය දාන ණය අඩුවෙන් ගත්තා නම් චීනට දෙන්න වෙන්නේ නැහැ අපිට. නමුත් උනේ එතන ණය වැඩි. අන්තිමට චීනටම දෙන්න උනා. හරි. ඕක පුතේ මේ අපි ව්‍යාපාර වලට ගන්න ඕනේ. මේ පාඩමට ඒක මම ගත්තේ පාඩමේ උදාහරණයක් විදියට. එතකොට මේ තෝලන අනුපාතවලදීත් බලන්නේ ණය ප්‍රාග්ධනයයි හිමිකම් ප්‍රාග්ධනය අතර තමයි බලන්නේ. හරි. ඒකටදී අපි අනුපාත තුනක් කතා කරනවා. අනුපාත තුනක් කතා කරනවා. ණය අනුපාතය අනිත් එක ණය හිමිකම් අනුපාතය මේකටම කියනවා පුතේ ණය ස්කන්ධ අනුපාතය කියලා කියනවා. ණය ස්කන්ධ අනුපාතය කියලා කියනවා. අපි ඒලවල් කරන කාලේ ඔව් පුතේ බැංකුවකින් අපි ණයක් අරගෙන ඉඩම උගස් කියලා බැංකුවෙන් ණයක් අරගෙන ගේ හදනවා. අන්තිමට මොකද කරන්නේ වෙන්නේ පුතේ? අපිට බැංකු ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඉඩමත් බැංකුවට, ගේත් බැංකුවට. අන්න ඒ වගේ තමයි පුතේ අපි චීනෙන් ණය අරගෙන හම්බන්තොට වරාය හැදුවා. අන්තිමට පුතේ අපි ණයක් ගෙවනවා. චීනට වරායත් යනවා චීනට. වැඩ ටික කරගන්නවත් චීනා. හරි. දැන් මේ ණය හිමිකම් අනුපාතය නැත්නම් ණය ස්කන්ධ අනුපාතය මේකට පුතේ අපි ලෙවල් කරන කාලේ කිව්වේ තෝලන අනුපාතය. අපි ලෙවල් කරන කාලේ මේකට කිව්වේ තෝලන. මේකට තමයි තෝලන. දැන් මේ තෝලන අනුපාතය කියලා දැන් තුනක් ඉගෙන ගන්නවානේ. අපි කිව්වේ පුතේ මේකට තෝලන අනුපාතය කියලා කිව්වේ මෙන්න මේකට. ණය ස්කන්ධ අනුපාතය, ණය හිමිකම් අනුපාතය. මොකද්ද කියලා මම කියන්නම්. 3 පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ අනුපාතය. ඔන්න අනුපාත තුන අපි තෝලන අනුපාතය කියලා කතා කරනවා. හරි. ඉතින් තෝලනය කියන්නේ ණය. හරි. දැන් මෙන්න මේ ටිකට අපි කියනවා හිමිකම් ප්‍රාග්ධනය. එහෙනම් හිමිකම් ප්‍රාග්ධනය කියන්නේ මොන දෙකටද කියලා කියන්නේ? සාමාන්‍ය සමාගමක නම් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයටයි සංචිත වලටයි කියන්නේ හිමිකම් ප්‍රාග්ධනය. පැහැදිලිද? හිමිකම් ප්‍රාග්ධනය කියන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයටයි
සංචිත වලටයි. වර්ණීය කොටස් පුතේ හිමිකම් ප්‍රාග්ධනයට අයිති වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ සිලබස් එකේ වර්ණීය කොටස් නැහැ. එහෙනම් අපි ඒ ගැන බුදුරට කතා කරන්න අවශ්‍ය නැහැ. හරි. හිමිකම් ප්‍රාග්ධනයට අයිති වෙන්නේ ප්‍රකාශ ප්‍රාග්ධනයයි. ප්‍රකාශ ප්‍රාග්ධනය කියුවම සාමාන්‍ය කොටස් ප්‍රකාශ ප්‍රාග්ධනය සංචිතයි. ණය ප්‍රාග්ධනයට අයිති වෙන්නේ ජංගම නොවන වර්ගීය. ජංගම නොවන වර්ගීය තමයි ණය ප්‍රාග්ධනයට අයිති වෙන්නේ. ජංගම වර්ගීය මුදේ ණය ප්‍රාග්ධනයට ගන්නෙ නැහැ. ජංගම වර්ගීය ණය ප්‍රාග්ධනයට ගන්න නැහැ. අපි ණය ප්‍රාග්ධනයට ගන්නේ ජංගම නොවන වර්ගීය. හිමිකම් ප්‍රාග්ධනයට ගන්නේ හිමිකම ප්‍රකාශ ප්‍රාග්ධනය සංචිතයි. හරි. මට කියන්න මේකේ හිමිකම් ප්‍රාග්ධනය කීයද? 7000යි. ණය ප්‍රාග්ධනය කීයද? 3000යි. එහෙනම් මුළු ප්‍රාග්ධනය හෙව්වොත් කීයද? හිමිකම් ප්‍රාග්ධනය 7000යි. ණය ප්‍රාග්ධනය 3000යි. හිමිකම් ප්‍රාග්ධනය හෙව්වොත් කීයද? කියන්නකෝ. මම අහලා මම උත්තර දෙන්නම් නේ. 10000යි. හිමිකම් ප්‍රාග්ධනය මුළු ප්‍රාග්ධනය 10000යි. පැහැදිලිද? මුළු ප්‍රාග්ධනය 10000යි. හිමිකම් ප්‍රාග්ධනය 7000යි ණය ප්‍රාග්ධනය 3000යි. ඒතකොට හිමිකම් ප්‍රාග්ධනය 7000යි ණය ප්‍රාග්ධනය 3000යි ගුවා මුළු ප්‍රාග්ධනය 10000යිනේ. පැහැදිලිනේ? හරි. උදේ ඉස්සර අපිට ඉගෙන ගන්න තියෙන ණය අනුපාතය කියන එක. එහෙනම් ණය අනුපාතය කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. හරි. මේක පැත්තකට දාන්න. පන්තියක මුළු ළමයි 10යි. ඒකෙන් පිරිමි ළමයි 6යි, ගෑනු ළමයි 4යි. පන්තියක මුළු ළමයි 10යි. පන්තියක මේකම තමයි තියෙන්නේ. මුළු ළමයි 10යි. හරියට. මුළු ළමයි 10යි. ඒකෙන් පිරිමි ළමයි 7යි, ගෑනු ළමයි 3යි. එතකොට 10 ඇදුනේ. මේ කතාව මම ගන්නෙ. ඔක පස්සේ බලමු. මේ මට කියන්න ගෑනු ළමයි 100ට කීයක් පන්ති ඉන්නවද? ගෑනු ළමයි පන්ති කීයක් ඉන්නවද? 100ට කීයක් ඉන්නවද? පුතේ මුළු ගෑනු ළමයි 10යි. එකෙන් ගෑනු ළමයි 3යි. මුළු ළමයිගෙන් ගෑනු ළමයි 3යි නම් 100ට කීයක් ගෑනු ළමයිද පුතේ? 130ක්. අන්න ඔය කතාව තමයි ණය අනුපාතය කියලා කියන්නේ. මුළු ප්‍රාග්ධනයෙන් ණය ප්‍රතිශතය කොච්චරද? මුළු ප්‍රාග්ධනයෙන් ණය ප්‍රතිශතය කොච්චරද කියන එකට කියනවා ණය අනුපාතය. පැහැදිලිද? මුළු ප්‍රාග්ධනයෙන් මේ ව්‍යාපාරයේදී මුළු ප්‍රාග්ධනයේ මුළු 10000ක් වෙද්දී ණය 3000යි. එහෙනම් මුළු ප්‍රාග්ධනයෙන් කවර ප්‍රතිශතයක්ද ණය කියන එකට කියනවා ණය අනුපාතය. එහෙනම් මේ ණය අනුපාතයේ සූත්‍රය තමයි හරිද? එතකොට හරි 40යි කියලා දාලාද? ගෑනු ළමයි 3යිනේ. තව ඒකට කවුරු හරි වෙන ළමයෙක් ඉන්නවද? අහගන්න. ණය අනුපාතය 30 අතර 30 නේද? එතකොට ඉවෙන් යට එන්න ඕනේ මුළු ප්‍රාග්ධනයට ණය ප්‍රාග්ධනය වැඩි කිරීම 100. ඉතින් දැන් මේක ඔයගොල්ලෝ පාඩම් කරන්නේ වැරදි විදියට. ඔයගොල්ලෝ පාඩම් කරන්නේ ණය ප්‍රාග්ධනය පිළිම මුළු ප්‍රාග්ධනය. අනේ කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. මුළු ප්‍රාග්ධනයට ණය ප්‍රාග්ධනය මෙච්චරයි නම් 100ට. ඒතකොට ඉතින් යට එන්න ඕනේ මුළු ප්‍රාග්ධනය. මුළු ප්‍රාග්ධනය 10000 එකෙන් ණය 3000යි නම් කීයද? පන්ති මුළු ළමයි 10යි එකෙන් ගෑනු ළමයි 3යි. එහෙනම් 100ට කීයද ඒ වගේ. හරි. පාඩම් කරන්න එපා. ණය ප්‍රාග්ධනය බෙදීම මුළු ප්‍රාග්ධනය වැඩි කරගෙන 100. අනේ කිසි තේරුමක් නැහැ. ඔළුවට යන්නේ නැහැ. මුළු ප්‍රාග්ධනයට ණය ප්‍රාග්ධනය නම් 100ට. තියාගන්න. ණය අනුපාතය අර 17 වෙනි පිටුවේ තියෙනවා. මුළු ප්‍රාග්ධනයෙන් කවර ප්‍රතිශතයක්ද ණයන්නට මෙම අනුපාතයෙන් මන බැලේ. ලියන්න. ණය අනුපාතය සමානයි ඉරෙන් යට මුළු ප්‍රාග්ධනය
ඉවරද? හරිද? ඉතින් ණය අනුපාතය හරි. ඊට පස්සේ ණය ස්කන්ධ අනුපාතය දෙවෙනි එක ණය ස්කන්ධ අනුපාතය මේකට අපි කිව්ව ඉස්සර තෝලන අනුපාතය කියලා කිව්වා. ණය ස්කන්ධ අනුපාතය මේකට තමයි අපි ඉස්සර තෝලන අනුපාතය කියලා කිව්වේ. තෝලන අනුපාතය. හරි. මෙන්න මේ වගේ දෙයක්. ඉතින් පන්තියේ ගෑන් ළමයිනුත් 5යි පිරිමි ළමයිනුත් 5යි. මොකද වෙන්නේ? සමතෝලනය. දෙකොල්ලම එකට එක ඉන්නවා. ගෑන් ළමයි 3යි පිරිමි ළමයි 7යි. කවුද අඩු? ගෑන් ළමයි අඩුයි අධිතෝලනය. එකට වඩා අඩු එකට එකක් නෑ. ගෑන් ළමයි 6යි පිරිමි ළමයි 5යි. නේ ඒක 11ක් වෙනවනේ. ගෑන් ළමයි 6යි පිරිමි ළමයි 4යි. ගෑන් ළමයි වැඩි අධිතෝලනය. අන්න ඒ වගේ පුතේ මේ තෝලන අනුපාතය කියලා අපි ඉස්සර කිව්වේ මේකට. ණය හිමිකම් අනුපාතය. හරිද? ණය ප්‍රාග්ධනයයි හිමිකම් ප්‍රාග්ධනයයි අතර ණය වැඩිද අඩුද කියලා බලනවා. එකට වඩා වැඩි නම් ණය වැඩි. ඉතින් මේකට කියනවා ලියන්න ණය හිමිකම් අනුපාතය සමානයි ණය හිමිකම් අනුපාතය සමානයි ඉතින් ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. ඔතන ඔබ 100ට බලන්නේ නැහැ ඔහොම තියෙනවා. ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. ණය ප්‍රාග්ධනය බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. හරිද? ණය ප්‍රාග්ධනයත් 5000 වෙලා හිමිකම් ප්‍රාග්ධනයත් 5000 වුණොත් උත්තරේ එන්නේ 1. හරි? නෑ මේක 100ට බලන්නේ නෑ. මෙච්චරයි. මේක උදේ උත්තරේ 1ද එකට වඩා වැඩිද එකට වඩා අඩුද කියලා බලන්නේ. අහගන්නකෝ. ඉතින් ණය ප්‍රාග්ධනයත් 5යි 5000යි හිමිකම් ප්‍රාග්ධනයත් 5000යි. එවන උත්තරේ 1නේ. 5000 බෙදීම 5000 1නේ. බිඳුව නෙමෙයි. ණය ප්‍රාග්ධනයත් 5000 හිමිකම් ප්‍රාග්ධනයත් 5000 කියලා දන්නකෝ. උත්තරේ 1. එක આવොත් අපි ඒකට කියනවා සමතෝලනය. ණයයි හිමිකමයි සමානයි. සමතෝලනය. ඉතින් අපි හිතමු මෙහෙම ණය 3000යි මේ ගාන හැටියට හිමිකම 7000යි 3000 බෙදීම 7000 දශම ගානක් නේද එන්නේ ඒ කියන්නේ උත්තර එකට වඩා අඩුයි අවතෝලනය ණය අඩුයි තෝලනය කියන්නේ ණය අවතෝලනය ණය අඩුයි ඒ කියන්නේ පුතේ ණය ප්‍රමාණය 3000යි හිමිකම 7000යි වගේ මෙහෙම වුණොත් ණය 6000යි හිමිකම 4000යි එතකොට 6000 4000 බෙදුවම 1.0 ගාණක් වෙනව නේද? අන්න එකට වඩා වැඩි ඒ කියන්නේ හිමිකමට වඩා ණය වැඩි අධිතෝලනය. අධිතෝලනය. සමතෝලනය කියන්නේ උඩත් 5000 යටත් 5000යි. ණයයි හිමිකමයි දෙක සමානයි. උත්තර 1යි සමතෝලනය. මේක එකට වඩා අඩු දශම ගාණක් වෙනවා නම් අවතෝලනය ණය අඩුයි. එකට වඩා වැඩි කියන්නේ හිමිකම 5000ක් තියෙදි ණය 6000යි 7000යි. ණය ප්‍රාග්ධනය වැඩි එක අධිතෝලනය. BA සිස්ටම් එකම දැම්මම ඒත් හරිනේ සර්. BS වල ගන්නන්නේ මේක තමයි ඉතින්. හරිද? BS වල ගන්නන්නේ මේකම තමයි. වැඩිපුර ගත්තේ කොටස් ගත්ත එකට. එච්චරයි. ඔව් එච්චරයි. පැහැදිලි නේද? BS වල ඕක ගන්නලා තියෙන්නේ මූල්‍ය පාඩමේදී. හරි? අනුපාත පාඩම කරනවා. හරි. ඊට වඩා පුදී අපි ඉගෙන ගන්න ඈ අනුපාත පාඩම. ඒගොල්ලෝ නිකන් සූත්‍රය දෙනවා විතරනේ අපිට සූත්‍රය විතරක් නෙමෙයි මම එන දේවල් ටික ඔයාලට කී කරන්නේ නේ. හරි.
එහෙනම් තෝලන අනුපාතය පැහැදිලි නේද? මේකට තමයි අපි ඉස්සර තෝලන අනුපාතය කියන්නේ නාහිමිකම් අනුපාතය. ඒ තෝලන අනුපාත වර්ගයන්නේ දැන්. හරි. එහෙනම් ඒ අනුපාතෙත් හරිනේ. ඒක 100ට බලන්නේ නැහැ. ණය ප්‍රාන්තනයේ බෙදීම හිමිකම් ප්‍රාන්තනයේ. හරි. පොලි ආවරණ අනුපාතය තුන්වෙනි අනුපාතය. ඉතින් ලියාගත්තනේ මේ නාහිමිකම් අනුපාතය ලියාගත්තානේ. පොලි ආවරණ අනුපාතය. එමු. හරි. මම පොඩි ප්‍රශ්නයක් අහනවා මට උත්තර ඕනේ. කොහොමද උත්තර ඕනේ? शुद्ध लाभ 100යි. शुद्ध लाभ 100යි. වාර්ෂිකයට අදාළ පොලිය 20යි. शुद्ध लाभ 100යි. शुद्ध लाभ 100යි වාර්ෂික අදාළ පොලිය 100යි. මම අහන ප්‍රශ්නේ. මේ ව්‍යාපාරය උපයපු शुद्ध ලාභයෙන් පොලි විතරක් ගෙවනවා නම් කී සැරයක් ගෙවන්න පුළුවන්ද? මේ ව්‍යාපාරය උපයපු शुद्ध ලාභයෙන් පොලි විතරක් ගෙවනවා නම් කී සැරයක් ගෙවන්න පුළුවන්ද? හරි උත්තර ලැබීගෙන යනවා. මම මේ බලාගෙන ඉන්නේ එකයි. ඔව් දැන් ළමයි 10ක් 10ට වැඩි දැන් 15ක් විතර උත්තර දීලා තියෙනවා. ජීවන්ත විතරක් 아무තු උත්තරයක් දීලා තියෙනවා. අනිත් ඔක්කොම එක උත්තරේ. එච්චර උත්තර දීලා ඉවරයි. තව උත්තර දෙනවද? ආමන්තත් උත්තර දීලා තියෙනවා. හරි බලමුකෝ. හරිද? එච්චරද? හරි. සුපුන් විතරක් හරි උත්තරේ දුන්නා ගිය අවුරුදු ඉගෙන ගත්ත නිසා. හරිද? සුපුන් රවිශාන් විතරක් හරි උත්තරේ දුන්නා. අනිත් කට්ටිය ඔක්කොම වැරදි. ෆස්ට් ට්‍රයි කරපු ෆස්ට් ට්‍රයි කරන කට්ටිය උත්තර දුන්නානේ. ෆස්ට් ට්‍රයි කරන කට්ටිය ඔක්කොම වැරදි. මහලකොට කයියේ BS පන්තියකම දැම්මම හරි නේද කියලා. ඒතර BS පොලිය ගෙවන්න බැයිද? හරිද? නෑ පුළුවන්. හරිද? බලයි කයිය නම් තියෙනවා අපිට BS ඉගෙනුවා ඒක දැම්මම මෙතනට හරි නේද කියලා. ඒ කරලා තියෙන මගුලා. හරි. පුතේ කවුරුත් හරි උත්තරේ දුන්නේ නෑ. සෙකන්ඩ් ෂයි එක විතරයි උත්තරේ දුන්නේ ඈ. දැන් දීල්කී උත්තරේ දීලා තියෙනවා. හරි පුතේ උත්තරේ බලන්න බැලුවේ. පොලි 20යි शुद्ध ලාභේ 100යි. මම හැම शुद्ध ලාභෙන් පොලි විතරක් ගෙවනවා වාර කීයක් ගෙවන්න පුළුවන්ද කියලානේ. කට්ටිය ඔක්කොම කිව්වේ 100 20ෙන් බෙදුවා වාර 5යි කියලා උත්තරේ දුන්නා. වැරදි උත්තරේ. ඈ 100 20ෙන් බෙදුවා වාර 5යිනේ. ඔව් 100 20ෙන් බෙදුවා වාර 5යි මම ඒක නෑ කිව්වේ නෑනේ. මං ඇහුවේ शुद्ध ලාභෙන් පොලි විතරක් ගෙවනවා නම් කී සැරයක් ගෙවන්න පුළුවන්ද? 5යිනේ. 5යි නෙමෙයි වාර 6යි. උත්තරේ වාර 6යි. ඒක කොහොමද එහෙම වෙන්නේ? 100 20ෙන් බෙදුවා වාර 5යිනේ. මට ගණන් බැරුවද? නෑ වාර 6යි. ඒක කොහොමද? शुद्ध लाभ 100 ආවේ शुद्ध लाभේ 100 20ෙන් බෙදුවා වාර 5 තමයි. ඇත්ත. හැබැයි මේ शुद्ध लाभේ 100 ආවේ එක සැරයක් පොලි මොන වුණායින් පස්සේ. शुद्ध लाभේ 100 හොයද්දි පොලි එක සැරයක් අඩු වෙලා තියෙනව නේද? ඒතර ඒ සැරේ මේ 100 හොයාගනිද්දි පුතේ එක සැරයක් පොලි අඩු වෙලානේ තියෙන්නේ. ඒවා ඒ සාරෙත් එක්ක 100 20ෙන් බෙදුවා වාර 5යි. අර අඩු වෙච්ච වාරේ වාර 6යි. පැහැදිලිද? එනම් පොලි ආවරණ අනුපාතයේ පුතේ හොයන්නේ शुद्ध ලාභයට ආයර අඩු වෙච්ච පොලි එකතු කරලා තමයි පොලියෙන් බෙදන්න ඕනේ. උත්තරේ වාර 6යි. පැහැදිලි? තේරුණානේ? නිකන් සූත්‍ර විතරක් කඩපාඩම් කරලා වැඩක් නෑ පුතේ ඈ. වෙන දේ තේරුම් ගන්න. දැන් බලන්න BS note එකේ ඇති. පොලි ආවරණ අනුපාත සමානයි. බදු පෙර ලාභයේ ධන පොලිය බෙදීම් පොලිය කියලා සූත්‍රය ඇති. හරි. පුතේ ආය අහගන්න शुद्ध लाभ 100යි පොලිය 20යි. 100 20ෙන් බෙදුවාම වාර 5යි. නමුත් පුතේ පොලිය ආවරණ අනුපාතේ වාර 5නේ වාර 6යි. ඇයි? 100 20ෙන් බෙදුවාම පුතේ ආය අහගන්නකො शुद्ध लाभ 100යි පොලිය 20යි. පොලිය ආවරණ අනුපාත කියන්නේ शुद्ध लाभෙන් පොලිය විතරක් ගෙවුවොත් කී සැරයක් ගෙවන්න පුළුවන්ද කියන එකනේ. शुद्ध लाभ 100 පොලිය 20ෙන් බෙදුවාම වාර 5යි. නමුත් පුතේ शुद्ध लाभෙන් පොලි වාර 6ක් ගෙවත හැකි. ඒක හොඳ වාර 6ක් වෙන්නේ. 100 20ෙන් බෙදුවා වාර 5යි. ඇයි මේ 100 හොයද්දි පොලි එක සැරයක් අඩු වෙලා තියෙන්නේ.
ඒ වාරෙත් එක්ක වාර 6යි. පොලි ආවරණ අනුපාතයෙන් හොයන්නේ. මේ සුද්ධ ලාභයට ආයි පොලි එකතු කරලා තමයි පොලියෙන් බෙදන්නේ. ලියන්න පොලි ආවරණ අනුපාතෙ එන්න. පොලි ආවරණ අනුපාත සමානයි ලියන්න එපා මං එනකන් ඉන්න පොඩ්ඩක්. පොලි ආවරණ අනුපාත සමානයි පොලි ආවරණ අනුපාත සමානයි පොලි ආවරණ අනුපාතයේ සමානයි පොලි ආවරණ අනුපාතය සමානයි බදු පෙරලාභය. උදේ මේකට ගන්නේ බදු පෙර බදු පෙරලාභය ගන්න මේකටයි තව එක තැනකටයි විතර අද මේක ඉගෙන ගන්නවා. බදු පෙරලාභය ධන පොලිය බෙදීම පොලිය. බදු පෙරලාභය ධන පොලිය බෙදීම පොලිය. පොලිය ආවරණ අනුපාත සමානයි බදු පෙරලාභය ධන පොලිය බෙදීම පොලිය. මේකෙන් මේක බෙදුවාම ඉතින් අර පොලිය තව එක වාරයක් එකතු වෙනවනේ ඒකයි ඈ. බදු පෙරලාභය ධන පොලිය බෙදීම පොලිය. බදු පෙරලාභය ධන පොලිය බෙදීම පොලිය. පැහැදිලි නේද? හරි. උදේ කතා කරේ තෝලන අනුපාත 3යි. ණය අනුපාතය කියන්නේ මුළු ප්‍රාග්ධනයෙන් ණය 100ට කීයද? ඒතර ඉරෙන් යට මුළු ප්‍රාග්ධනය ඉරෙන් උඩ ණය ප්‍රාග්ධනය. ඊට පස්සේ ණය හිමිකම් අනුපාතය ණයයි හිමිකම අතර ඒක 100ට බලන්නේ නැහැ පුතේ. මුළු ණය වැඩිද අඩුද කියලා බලන්නේ. දැන් ඉරෙන් උඩ ණය එකට වඩා වැඩි නම් ණය වැඩි, එකට වඩා අඩු වෙනම් ණය අඩුයි අවතෝලනේ. දෙකම සමාන නම් සමතෝලනේ. පොලි ආවරණ අනුපාතය කිව්වේ සුද්ධ ලාභයෙන් පොලි විතරක් ගෙවන නම් කීසරයක් ගෙවන්න පුළුවන්ද? ඒකට ගන්න බදු පෙර ලාභයට ආයි පොලි එකතු කරලා පොලියෙන් බෙදන්නේ. ඇයි පොලි එකතු කරන්නේ කියලා තේරෙන එතනත් එක වාරයක් තියෙන නිසා. හරි. එන්න අභ්‍යාස අංක 306ට 306 න් ඉක්මනට 306 ආල්විද ඔක්කොලා 306ට 306ට එන්න 306 උදේ ආව 306ට ඔක්කොමලා සීමිත සිරිමල් සමාගම 2020 වර්ෂ සඳහා පහත් තොරතුරු සපයයි. උදේ සිරිමලයාගේ මෙන්න මේ විස්තර ටික දීලා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ 12000යි ප්‍රත්‍යාගන්න සංචිතය 5000යි සංචිතය. රඳවාගත් පියුම් 3000යි 10% ණය කර 3000යි 10% උකස් ණය 1000යි දෙකම 10%ව තියෙන්නේ. ජංගම වක්කීම් 5000යි. අතිරේක තොරතුරු බදු පෙර ලාභයේ අයිතිකරුගේ හිමිකමෙන් 10%යි. අවශ්‍ය වන්නේ එක ණය අනුපාතය. ලියන්න පුතේ ණය අනුපාතය සමානයි. ලියන්න. ණය අනුපාතය සමානයි. ඒ කියන්නේ පුතේ මුළු ප්‍රාග්ධනයෙන් කවර ප්‍රතිශතයක්ද ණය කියන එකනේ ඉරෙන් යටින්න ඕනේ මුළු ප්‍රාග්ධනය. ණය අනුපාතය සමානයි ණය අනුපාතය සමානයි ඉරෙන් යටෙන්න ඕනේ මුළු ප්‍රාග්ධනය. ඉරෙන් උඩ එන්න ඕනේ ඉතින් මුළු ප්‍රාග්ධනයට 100ට කීයද ණය? ණය ප්‍රාග්ධනය වැඩි කිරීම 100ට 100. ඉතින් 100ට ගාණක් හොයන්නේ ඕකයි. ඊට පස්සේ කතා කරන අනුපාත වර්ග හතරක් කතා කරනවා මේකෙන් පස්සේ හතරේ විතරයි ඈ. ණය අනුපාතය කියන්නේ මුළු ප්‍රාග්ධනයෙන් කවර ප්‍රතිශතයක්ද ණය? හරි. ඔය ගානේ අපි බෙදාගෙන ඉමුදේ මට පහනෙට උත්තර දෙන්න. ඔය ගානේ ණය ප්‍රාග්ධනය කීයද? කියන්න. ඔය ගාන ණය ප්‍රාග්ධනය කීයද? උත්තර දෙන්නකො ළමයි. ඔය ගානේ ණය ප්‍රාග්ධනය කීයද? 4000යි. ඔව්. ණය කර 3000යි උකස් ණය 1000යි 4000යි. මට කියන්න හිමිකම් ප්‍රාග්ධනය කීයද?
කියන්නද ඔයගොල්ලෝ හදලා කියන්නේ හිමිකම් ප්‍රාග්ධනය කීයද 20000යි කියලා කියනවා. ඔව්. සාමාන්‍ය රස ප්‍රාග්ධනය 12000යි. ප්‍රත්‍යයන් සංතේ 5000 එතන 17000යි රඳවාගත් 3000යි 20000යි. පුතේ හිමිකම් ප්‍රාග්ධනය 20000යි. ණය ප්‍රාග්ධනය 4000යි. ණය ප්‍රාග්ධනය 4000යි හිමිකම් ප්‍රාග්ධනය 20000යි. මුළු ප්‍රාග්ධනය කීයද? කියන්නේ උත්තර. මුළු ප්‍රාග්ධනය කීයද පුතේ 24000යි. එහෙනම් ඉරෙන් යට එන්න ඕනේ 24000 නේද පුතේ? 24000ට 24000යි මුළු ප්‍රාග්ධනය. ඒකට ණය ප්‍රාග්ධනය 24000යි. 24000 කියන්නේ මුළු ප්‍රාග්ධනය. හිමිකමයි ණය. ඒකෙන් ණය 3000යි. ණය ප්‍රාග්ධනය 3000යි. 24000ට 3000 නම් 100ට උත්තරේ කියලා කියන්නේ. ඒක පොඩ්ඩක් ආයි කියලා දෙනවද? හරිද? එතන පුතේ ණය ප්‍රාග්ධනය 3000 නෙවෙයි 4000යි නේ. ණය ප්‍රාග්ධනය 4000යි. කොහොමද 4000 ආවේ? ණය ප්‍රාග්ධනය ණය කරයි උකස් ණය. ඔව් එතන 4000යි. හිමිකම් ප්‍රාග්ධනය 20000යි. කොහොමද හිමිකම් ප්‍රාග්ධනය 20000 ආවේ? ප්‍රත්‍යගන සංචිතයි කොටස් ප්‍රාග්ධනය රඳවාගත්ත පෙම. 20000 හරිනේ. එතකොට හිමිකම් ප්‍රාග්ධනය 20000යි. ණය ප්‍රාග්ධනය 4000යි. මුළු ප්‍රාග්ධනය 24000යි. හරිද? හරියි සර්. ඒකෙන් ණය කීයද? 4000යි. මුළු ප්‍රාග්ධනයේ 100 කීයද ණය? 24000ට 4000 නම් 100ද? 16ද? 16.6යි. 100ට 16.6යි. 100ට 16.6යි. ඒ කියන්නේ රුපියල් 100ක් තිබ්බොත් 16ක් ණය. ව්‍යාපාරේ ප්‍රාග්ධනයේ 100 නම් 16ක් ණය දාලා තියෙනවා. හරි. හරි. දෙවෙනි අනුපාතය අහනවා ණය හිමිකම් අනුපාතය. ඉතින් ණය හිමිකම් අනුපාතය ඉස්සර කිව්වේ තෝලන අනුපාතය. ණය හිමිකම් අනුපාතය සමානයි බලන්න. ණය හිමිකම් අනුපාතය සමානයි. ණය හිමිකම් අනුපාතය සමානයි. ණය හිමිකම් අනුපාතය සමානයි ණය ප්‍රාග්ධනයේ බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. සියයට බලන්න එක ණය ප්‍රාග්ධනයේ බෙදීම හිමිකම් ප්‍රාග්ධනය. ඒක 100ට බලන්නේ නැහැ. ණය ප්‍රාග්ධනයේ බෙදීම හිමිකම් ප්‍රාග්ධනය බලන්න බලන්න. ඔතේ කිය දෙන්නේ 100ට කියන්නකෝ. ණය ප්‍රාග්ධනය 4000යි. 4000 බෙදීම 20000. දශම බිංදුවයි දශම දෙක. ඔතේ මොන තෝලනයක්ද? බිංදුව දශම දෙක නේද? 42යි හරියට 42යි. මොන තෝලනයක් පුතේ? අවතෝලනයක්. ණය අඩුයි. පුතේ ඔක අවතෝලනයක් ණය අඩුයි. අවතෝලනය ණය අඩුයි. හරි. ඊට පස්සේ යන්න පොලි ආවරණ අනුපාතය සමානයි. ලියන්න 3. පොලි ආවරණ අනුපාතය සමානයි. පොලි ආවරණ අනුපාතය සමානයි.
බදු පෙරලාභයේ ධන පොලිය බදු පෙරලාභයේ ධන පොලිය බෙදීම් පොලිය පොලිය ආවරණ අනුපාතය සමානයි බදු පෙර ලාභයේ ධන පොලිය බෙදීම පොලිය බදු පෙර ලාභයේ ධන පොලිය බෙදීම පොලිය හරි ඉව නේද බදු පෙර ලාභයේ ධන පොලිය බෙදීම පොලිය මේ බදු පෙර ලාභය කීයද බදු පෙර ලාභය අපිට කියනවා අතිරේක තොරතුරක් දීලා කියන්නේ අයිතිකරුගේ හිමිකමෙන් 10% කියලා. බදු පෙර ලාභයේ අයිතිකරුගේ හිමිකමෙන් 10% කියලා කියනවනේ. බදු පෙර ලාභයේ අයිතිකරුගේ හිමිකමෙන් 10% කියලා කියනවා. පුතේ බදු පෙර ලාභයේ අයිතිකරුගේ හිමිකම 20000යි නේ තිබ්බේ. අයිතිකරුගේ හිමිකම 20000 එකට 10% කියන්නේ 2000යි නේ. එහෙනම් පුතේ බදු පෙර ලාභය 2000යි. 2000 ධන පොලිය කීයද? පොලිය කීයද පුතේ? අර ණයකර 3000ට 10% කියන්නේ 300යි. උකස් ණය 1000ට 10% කියන්නේ 100යි. 300යි 100යි 400යි. 2000 ධන 400 පුතේ වර්ෂයට අදාළ පොලිය 400යි. බෙදීම පොලිය ඒත් 400යි. 2000 ධන 400 බෙදීම 400. 2000 සර් 2000 ගත්තේ කොහමද? බදු පෙර ලාභය? ඇයි පුතේ අපිට කියන්නේ අතිරේක තොරතුරේ බදු පෙර ලාභය අයිතිකරුගේ හිමිකමෙන් 10% කියලා දැක්කේ නැද්ද? අතිරේක තොරතුරක් කළු ඩොට් එකකුත් දාලා කියන දැක්කම නැද්ද? බදු පෙර ලාභය අයිතිකරුගේ හිමිකමෙන් 10% කියලා දැක්කද? අයිතිකරුගේ හිමිකම 20000යි නේද? 10% කියන්නේ 2000යි. හරිනේ? 20000ට 10%ක්. හරි හරි සර්. හරි. කී උත්තරේ? වාර කීයද පුතේ? වාර එන්නේ. වාර 6යි. වාර 6යි. හරි. ඉතින් මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ උසස් පෙළ අඩුවෙන්ම ඉස්කෝලේ ගිය ළමයි ඕගොල්ලෝ තමයි ඈ. ඒ කියන්නේ උසස් පෙළ කියන අත්දැකීම් නැති ළමයි ඕගොල්ලෝ. විෂය කරුණු විතරයි. ඒ උසස් පෙළ පන්තියේ තියෙන අත්දැකීම් ටික ඔයගොල්ලන් නැතුණා. අවුරුදු එකහමාරක් ඉස්කෝලේ ගියේ නෑ ඔයගොල්ලෝ. මේ අවුරුද්දේ මම දැන් දවස් 3-4 විතර ඉස්කෝලේ ගියේ. හරි. ඉස්කෝල් නොගිහිල්ලාම කැම්පස් යන සෙට් එක තමයි ඔයගොල්ලෝ. හරි. අන්තිමට පුතේ ඔයාලා කැම්පස් ගිහිල්ලත් ගන්නට ඉස්කෝලේ කරන්න ඕනේ වැඩ ටික තමයි කරන්නේ. ඉස්කෝලේ කරන්න ඕනේ වැඩ ටික තමයි පුතේ ඔයාලට කැම්පස් ගිහිල්ලා කරන්න වෙන්නේ. අනේ අපරාධේ. ඒතර කැම්පස් එකේ තියෙන ජීවිතේ නැත්තම් ෂේණයෙන් ඔක්කොම ටික කරන්න වෙනවා. හරි, කමන්නේ කරන්න දෙයක් නැහැ. හරි. ලිවන්නේ පුතේ ඉවරයි. ඒකත් ඉවරයි. ඊට පස්සේ එන්න පුතේ ආයි නෝට් එකට. හරිද? ඒ අතින් ජීවිතේ හැම දෙයක්ම අපිට ලැබුණා. යුද්ධ නම් යුද්ධ තිබ්බා. හරිද? රටේ සිවිල් යුද්ධ පුතේ ඊට පස්සේ මේ පැත්තේ තිබ්බ 88 89 පුතේ අර JP කාලේ යුද්ධ කියලා තිබ්බ පුතේ. JP එකෙන් ඇඳිරි නීතිය දාලා වහලා මේ මිනි පුතේ ධනිස්සරටින් හරහා යන ඒවත් අපි දැක්කා. හරිද? සුනාමිත් දැක්කා. හරිද? මුහුද ගොඩ ගන්නවත් දැක්කා. නැත්තම් මුහුද ගොඩ ගන්නවා අපි ආහාර හිටියේ විහාරමාදේවි කාලේ විතරනේ. ඒක අපිට ලැබුණා. හරිද? වසංගත මේ වසංගතත් අපිට ලැබුණා. හරි ඒ කියන්නේ පුතේ හැම දෙයක්ම අපේ කාලේ අපිට තිබ්බ. හරි. ආගෙන ඉමු. බලන්න සුනාමි මතක නෑනේ. හරි. යුද්ධ හැම දෙයක්ම හරි වසංගත
කොට ළමයිනේ. හරි. ඊට පස්සේ එන්න අනුපාත වර්ග පුතේ දැන් 17 පිටු ඉවරයි. එන 18 පිටුවට. හරි. පුතේ අනුපාත හරි. හරි. මෙහෙම අවුරුදු ගාණක් හිර වෙලා හිටියේ නෑනේ සර්ලා. ඔව් ඉතින් බලයි කරුමේ. හරි අහගන්න. ඉස්කෝලේ යන්නත් නෑ. ජීවිතේ හොඳම කාලේ ඉස්කෝලේ යන්නත් නෑ. හරි. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ නිවාඩුවක් හම්බෙන එකට ආසයි අපිට. නිවාඩු නෑ. නමුත් උඹලට ඉස්කෝලේ යන්න ආසයි නේද? හරි. දැන් ඉස්කෝලේ යන්න ආසයි. අපේ කාලේ නිවාඩුවක් යනකම් බලාගෙන හිටියා. බලමු දෙ. ඊට පස්සේ තියෙන්නේ අපිට ලාභ දායිත්ව අනුපාත. හරි. ලාභ දායිත්ව අනුපාත අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ලාභ දායිත්ව අනුපාත. හරි. ඉතින් අපි දැන් අනුපාත වර්ග දෙකක් අද ඉගෙන ගත්තානේ. ද්‍රවශීලතා අනුපාත, කෙටිකාලීන නුබුන්නත්භාවය. තෝලන අනුපාත, දික්කාලීන නුබුන්නත්භාවය. ලාභදායීත්ව අනුපාත වලදී අපි බලන්නේ ලාභය. ලාභය මනින්නේ. ඉතින් මේක මනින්නේ 100ට ගාණක් විදියට. හරිද අපිට ඉගෙන ගන්න තියෙන අනුපාත වලින් 100ට ගාණක් මේක පුතේ ලාභදායීත්ව අනුපාත අපි හතරක් ඉගෙන ගන්නවා. ලාභදායීත්ව අනුපාත හතරක් ඉගෙන ගන්නවා. මේ හතරම ප්‍රතිශත විදියට කියන්නේ. ප්‍රතිශත විදියට. ප්‍රතිශත විදියට කියන අනුපාත පහයි තියෙන්නේ මෙතන හතරයි. අර ණය අනුපාතය විතරයි. වෙන කිසිම අනුපාතයක් ප්‍රතිශත විදියට අපි ගන්නෙ නෑ. ප්‍රතිශත විදියට ගන්නේ මේ අනුපාත හතරම ප්‍රතිශත විදියට සහ ණය අනුපාතය. උදිතදී අපි බලන්නේ පුතේ මුළු ලාභය 100ට කීයද? අන්න ඒක දෙයක් බලන්න. හරි. ඉතින් මේකේ කොමන් මේ හතරටම අදාළ ලාභදායීත්ව අනුපාත වලට අදාළ පොදු සූත්‍රයේ මේකෙදී අපි මනින්නේ පුතේ එක්ක විකුණුම් වලට එහෙම නැත්නම් ආයෝජනයට සාපේක්ෂව එක්ක විකුණුම් එක්ක සාපේක්ෂව ලාභය මනිනවා අපි. පුතේ විකුණුම් වලට ආයෝජනයට සාපේක්ෂව ලාභය මනිනවා ප්‍රතිශතයක් විදියට. ඔය අනුපාත හතරෙන්ම වෙන්නේ එක්ක ඉරෙන් යට විකුණුම් එක්ක ආයෝජනය. ඉරෙන් උඩ ලාභය. ඒ කියන්නේ විකුණුම් වලට සාපේක්ෂව ලාභය 100ට කීයද? එහෙම නැත්නම් ආයෝජනයට සාපේක්ෂව ලාභය 100ට කීයද? ඔන්න ඔය අනුපාත වලට අපි කියනවා ලාභදායීත්ව අනුපාත. එතකොට පුතේ ලාභදායීත්ව අනුපාත හතරම 100ට බලන්නේ මොකද බලන්නේ ලාභය මනින්නේ එක්ක විකුණුම් වලට සාපේක්ෂව නැත්නම් ආයෝජනයට සාපේක්ෂව. හරි. පුතේ අපි ලාභදායීත්ව අනුපාත හතරක් කතා කරනවා. පළවෙනි අනුපාත හතරක් කතා කරනවා. හතරෙන් දෙකක් මනින්නේ විකුණුම් වලට සාපේක්ෂව. දෙකක ඉවෙන් යට විකුණුම් ඉවෙන් උඩ ලාභය මුල් දෙකේ. අනිත් දෙකේ ඉවෙන් යට ආයෝජනයේ ඉවෙන් උඩ ලාභය. එහෙනම් ඉස්සෙල්ලාම කතා කරන්නේ අපි දල ලාභ අනුපාතය. හරි. දල ලාභ අනුපාතය. දල ලාභය මේකදී අපි කරන්නේ විකුණුම් වලට සාපේක්ෂව ඒ ව්‍යාපාරයේ දල ලාභයේ 100ට කීයද කියලා බලනවා. විකුණුම් වලට සාපේක්ෂව ඒ ව්‍යාපාරයේ දල ලාභයේ 100ට කීයද කියලා බලන අනුපාතයට කියනවා මොන අනුපාතයද? දල ලාභ අනුපාතය. එහෙනම් ඉරෙන් යට විකුණුම් ඉරෙන් උඩ දල ලාභය වැඩි කිරීම 100%. ලියාගන්න දල ලාභ අනුපාතය ලියන තැන දල ලාභ අනුපාතය ලියන තැන ලියාගන්න. නේ මම පිටු අංක 18 දල ලාභ අනුපාතය නැත්නම් දල ලාභ ආන්තිකය. මේදී දල ලාභයේ විකුණුම් වලට සාපේක්ෂව මැන බැලේ. සාමාන්‍ය විකුණුම් ප්‍රතිශතයක් ලෙස දල ලාභයේ විකුණුම් වල ප්‍රතිශතයක් දල ලාභයේ ඉදිරිපත් කරනවා. එනම් පුතේ දල ලාභ අනුපාතයේ කිව්වොත් පුතේ අත්‍තරම ඉරෙන් යට විකුණුම් තියෙන්නේ. පුතේ දල ලාභ අනුපාතය කියලා දුන්නොත් පිරිවැයටද විකුණුම් වලටද කියලා නොදුන්නොත් අනිවාර්යෙන්ම විකුණුම් වලට. ඇයි ඒ? දල ලාභ අනුපාතය බලන්නේ අපි සාමාන්‍ය විකුණුම් වලට සාපේක්ෂව දල ලාභය. ඉරෙන් යට විකුණුම් ඉරෙන් උඩ දල ලාභය. හරි. එහෙනම් මම මේ ප්‍රශ්න වගේක් අහන අපිට උත්තර දෙන්න. දල ලාභ අනුපාතයේ 125ක් එනවා කියන එකේ තේරුම කියන්නේ. දල ලාභ අනුපාතයේ 125ක් එනවා කියන එකේ තේරුම. ඒ කියන්නේ පුතේ
ව්‍යාපාර ආයතනයේට රුපියල් 100ක් ආවොත් ලාච්චුවට රුපියල් 100ක් ආවොත් විකුණුම් වලින් බඩු විකුණලා 100ක් ආවොත් ඒකෙන් 25ක් දල ලාභය. ඒ කියන්නේ ඉතුරු 75 මොකද්ද? ඉතුරු 75 මොකද්ද? විකුණුම් නෙමෙයි විකුණුම් පිරිවැය. ඉතුරු 75 විකුණුම් පිරිවැය. පැහැදිලිද කියපු දේ? ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයට රුපියල් 100ක් ආවොත් 25ක් දල ලාභය 75ක් පිරිවැය. එහෙනම් පුතේ ඔය ගොඩාක් සිල්ලර බඩු කඩ වැහෙන්න හේතුව තමයි පුතේ සිල්ලර බඩු කඩ වැහෙන්න හේතුව තමයි මේ දල්ලාභ අනුපාතය දන්නේ නැතිකම. හරි දල්ලාභ අනුපාතය දන්නේ නැතිකම. පුතේ ඔයා දැන් දල්ලාභ අනුපාතය 25ක් කියලා දන්නවනම් ඔයා දැනගන්න ඕනේ 100ක් ආවොත් 25යි දල ලාභේ ඉතුරු 75 පුතේ මේ විකුණ බඩු වල පිරිවැය. ඒ කියන්නේ පුතේ ඔයා මේවා පිටින් බඩු ගත්තේ සමහර ණයට ගත්තේ විකුණලා සල්ලි දෙන්නම් කියලා ගත්තේ. එහෙනම් පුතේ එන රුපියල් 100ෙන් මොකද කරන්න ඕනේ? 75 අයින් කරන්න ඕනේ. හරිද? 75 අයින් කරන්න ඕනේ. 75 අයින් කළා ඉතුරු 25 තමයි පුතේ අයිතිකාරයාට කඩකුලිය ලයිට් බිල් සේවකයට ගෙවන්න ගෙදරන් යන්න ගන්න පුළුවන්. පැහැදිලිද? නමුත් දැන් පුතේ ඕක දන්නේ නැතුව මොකද වෙන්නේ? ගොඩාක් සිල්ලර බඩු කඩවල පොඩි පොඩි කඩ දැම්මාම ලාච්චුට 100ක් අහම එයා හිතන්නේ 100 මෙයාගේ කියලා. මුදලාලික් කියලා. එයා 100 අරගෙන පුතේ එයාගේ වැඩ ටික කර ගන්නවා. ගේ හදනවා, ගෙවල් හදනවා, හරිද වාහනයක් ගන්නවා, ඒව කරන්න යනවා. 100ක් අහම 100 මෙයාගේ වැඩවලට ගන්නවා. නෑ පුතේ. එයා දැනගන්න ඕනේ 100ක් ආවහම එකෙන් 75 පිරිවැය 75 අයින් කරන්න ඕනේ. සැපයුම් කරු වෙනවා 75 ඉල්ලගෙන යන්න. ඔයාලා ණයට බාන්න දීපු එක්කෙනා. හරිද? ඔයා ගාන්න 100ක් ආවම 75 අයින් කරා නම් අර සැපයුම් කරුවාම මෙන්න වගේ 75 කියලා දීලා ඔයා 25න් වැඩ ටික කරන්න ඕනේ. නමුත් ඔයා අද වෙලා තියෙන්නේ 100ම ඔයගොල්ලෝ වැඩවලට ගන්නවා. අනේ අර ණයට බාන්න දීපු එක්කෙනා සැපයුම් කරු වෙනවා 75 ඉල්ලගෙන යන්න. ඔයා කියනවා අනේ සල්ලි නෑනේ පස්සේ දෙන්නම් කියනවා. ලබන සතිය දෙන්නම් කියනවා. දිගන්න සල්ලි නෑ. අන්තිමට පුතේ එයාගේ බඩු දෙන්නේ අපිට විකුණන්න. කඩේට විකුණන්න බඩු නෑ. කඩේ වැහිලා යනවා නිකම්ම. එහෙම නැත්නම් පුතේ අර අරුගේ 75 නොදුන් අපිට යාර බාන්න දෙන්නේ නැහැ පොලියට අරගෙන එයාගේ ණය ගෙවනවා. අන්තිමට පොලියක වෙන්නම තවත් ව්‍යාපාර වැහිලා යනවා. නමුත් මේ හරියට දල්ලාභේ රුපියල් 100ක් ආවනම් 25 තියාගත්තා. ඉතුරු 75 පුතේ සැපියුම් කරුට ගෙවුවා 25න් තමයි කඩකුලි ලයිට් බිල් සේවකට ඔක්කොම ගෙවන්න ඕනේ. 100ෙන්ම ගෙවන්න බෑ 75 විකුණුම් බඩු වල පිරිවැය. ඔයාලට කඩකුලි ලයිට් බිල් සේවකට ගෙවන්න පුළුවන් පුතේ 25යි ගන්න පුළුවන්. ඒ 25න් තමයි ඒ ටික ගෙවන්න ඕනේ. ගෙවලා අයිතිකාරයා කියාකල් ඉතුරු කරගන්නත් ඕනේ ඒකේ. පැහැදිලිද? හරි. එන්න පුතේ ඊට පස්සේ පුතේ පුළුවන් තරම් අපි දල්ලාභ අනුපාතය වැඩි කරගන්න ඕනේ. විකුණු දල්ලාභ අනුපාතය වැඩි කරගන්න පුළුවන් විකුණුම් මිල ඉහළ දාලා. නැත්නම් පිරිවැය අඩු බාණ්ඩ ගෙනත්. හරි. පිරිවැය අඩු බාණ්ඩ ගෙනත් අපිට දල්ලාභ අනුපාතය වැඩි කරගන්න පුළුවන්. නැත්නම් විකුණුම් මිල වැඩි කරන්න ඕනේ. පුතේ අපි පුළුවන් තරම් ආයතනයක දල්ලාභ අනුපාතය වැඩි කරගත්තොත් තමයි අපිට අනිත් ලාභ වැඩි කරගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් එන්න ඊළඟ අනුපාතයට. සුද්ධ ලාභ අනුපාතය. සුද්ධ ලාභ අනුපාතය. පුතේ සුද්ධ ලාභ අනුපාතය මනින්නෙත් අපි විකුණුම් වලට සාපේක්ෂව සුද්ධ ලාභ සීට කීයද? ලියන්න සුද්ධ ලාභ සූත්‍රයේ ඉරෙන් යට විකුණුම් ඉරෙන් උඩ සුද්ධ ලාභයේ වැඩි කිරීම 100. ලියන්න සුද්ධ ලාභ අනුපාතයේ සූත්‍රය ඉරෙන් යට විකුණුම් ඉරෙන් උඩ සුද්ධ ලාභයේ වැඩි කිරීම 100. ඉරේ යට විකුණුම් ඉරෙන් උඩ සුද්ධ ලාභය වැඩි කිරීම 100. ඉරේ යට විකුණුම් ඉරෙන් උඩ සුද්ධ ලාභය වැඩි කිරීම 100. පැහැදිලිද? ඉරේ යට විකුණුම් ඉරෙන් උඩ සුද්ධ ලාභය වැඩි කිරීම 100. ඔය තමයි සුද්ධ ලාභ අනුපාතය. උදේ සුද්ධ ලාභ අනුපාතය 10%ක් එනවා කියන එකේ තේරුම හරි. අපි හිතමු දල්ලාභ අනුපාතය 25%යි. ඒ කියන්නේ රුපියල් 100ක් ආවම 75 පිරිවැය කඩපුලි ලයිට් බිල් සේවක වැඩක් ගෙවන්න අයිති කරගන්න පුළුවන් 25යි. සුද්ධ ලාභ අනුපාතය 10% කියන එකේ තේරුම මොකද්ද? උදේ මේ රුපියල් 25න් මෙහෙව් වියදම් 15ක් ගෙවලා ලයිට් බිල් කඩපුලි සේවක වැඩක් දවහලා ගෙවලා අයිති කාට අරන් යන්න පුළුවන් 10යි. ඒ කියන්නේ උදේ ව්‍යාපාරට 100ක් ආවට
අයිතිකාරට ගෙදර නම් ගන්න පුළුවන් 10යි 100ම අරන් යන්න බෑ 75 පිරිවැය දේ ඉතුරු 15 මෙහෙයුම් වියදම් අයිතිකාරට නම් ගන්න පුළුවන් 110යි සුද්ධ ලාභ අනුපාතය හරි පැහැදිලි නේද ටික දැන් සුද්ධ ලාභ අනුපාතය අපි කියුවා දැන් මුදී අපි ලාභදායක අනුපාත වලදී ලාභය මනින්නේ ලාභය තමයි මනින්නේ විකුණුම් වලට ආයෝජනයට සාපේක්ෂව. දැන් අපි අනුපාත දෙකකදී විකුණුම් වලේ ලාභය මැන්නා. දල් ලාභ අනුපාතය මැන්න විකුණුම් වලට සාපේක්ෂව දල් ලාභ මැන්නා. විකුණුම් වලට සාපේක්ෂව සුද්ධ ලාභ මැන්නා. ඊට පස්සේ අනුපාත දෙකේම අපි මනින්නේ ආයෝජනයට සාපේක්ෂව ලාභය. ආයෝජනයට සාපේක්ෂව ලාභය මම අර පාඩම පටන් ගනිද්දී ගත්තේ. ආයෝජනයට සාපේක්ෂව ලාභය. හරි දැන් පොඩි ප්‍රශ්නයක් ආයෝජනය මට කියන්නේ මේ උදාහරණේ ආයෝජනය කීයද මේ උදාහරණය මේ ව්‍යාපාරයේ ආයෝජනය කීයද උත්තර දෙන්න මේ ව්‍යාපාරයේ ආයෝජනය කීයද හරි කවුද කාංචන සුපුන් උත්තරේ දීලා තියෙනවා 11000යි තව ළමයි දුන්නා 7000යි. හරි උත්තර දෙකක් කියනවා. කට්ටියක් කියනවා 11000යි කට්ටියක් කියනවා 7000යි. උත්තර දෙකක් තියෙනවා. තව උත්තර තියෙනවද 11000යි 7000යි. තව එක්කෙනෙක් 11000යි. 11000යි. තව උත්තර තියෙනවද? හරි. ඔය මම ගන්නම දී ආයෝජනේ ඔය දෙකෙන් 11000ද 7000ද? හරි. මේ ව්‍යාපාරයේ ආයෝජනේ 11000ද 7000ද? දිරිදි 11000යි. උමේෂ 10000යි. තව උත්තර දෙකක් තියෙනවා. 11000ක් කියනවා 7000ක් කියනවා. ඕගලන්ට දෙන උත්තරේ කියන්නේ මේ ව්‍යාපාරයේ ආයෝජනය කීයද? 11000ද 7000ද? 11000යි දිල්කි නේද? 11000යි. තව දුලාංජන 11000යි. කෝෂි රත්නායක 11000යි. පස්සේ කරනු ගොඩක් 11000යි කියන්නේ නේද? හරි. 7000 නේද වගකීමක් වෙනවද හරි දැන් පොඩි ප්‍රශ්නයක් ආයෝජන 11000ක් කියනවා 7000ක් කියනවා මම දෙගොල්ලන්ටම වැරදි කියන්නේ දෙගොල්ලම හරි ඔව් පොඩි ප්‍රශ්නයක් නෙමෙයි කට්ටිය ආයෝජනයේ විදිහට 11000 දකින්න කට්ටිය ඒ ආයෝජන ඒගොල්ලෝ දකින්න විදිහට පුතේ ඒගොල්ලෝ ආයෝජන 11000 කිව්වේ මේ 11000 ඇයි ඒගොල්ලෝ ආයෝජන 11000 කිව්වේ ව්‍යාපාරේ වත්කම් තියෙනවා 11000. ව්‍යාපාරේ වත්කම් තියෙන 11000 මේ 9000 2000 11000. එහෙනම් පුතේ මේ වත්කම් ගන්න මේ පැත්තෙන් ආයෝජනය කරන්න ඕනේ නේද අයිතිකාරයෝ පිට මිනිස්සුයි. එතකොට පුතේ එහෙනම් වත්කම් 11000ක් තියෙනවා කියන්නේ ආයෝජනය කළා තියෙන්න ඕනේ 11000. ඔව්. ඒක තර්කය හරි. සමහරක් කට්ටිය පුතේ ආයෝජනයේ විදියට දකින්නේ මුළු වත්කම් ටිකම. මුළු වත්කම් වලම විදියම ආයෝජන විදියට දකින්න. වැරදිනේ. තව කට්ටියක් තර්ක කරනවා එහෙම කොහොමද 11000ම ආයෝජනය වෙන්නේ? මේගොල්ලෝ මේ පිට මිනිස්සු දාපුවානේ. මේ වගකීම් නෙමේ 3000ක් කීන්නේ මේක ජංගමයක් කීන්නේ ඒව කොහෙද ආයෝජනය වෙන්නේ? ආයෝජනය කියන්නේ අයිතිකාරයෝ දාපු 7000නේ. එන එක නේද ආයෝජනය වෙන්න ඕනේ කියලා. එතනත් පොඩි වැරදක් නේ. ඒකෙත් හරිය කතාවක්. හරි. ඒ කතාවත් හරි. එහෙනම් පුතේ ආයෝජනය දෘෂ්ටි කෝණ තව විදියක් තියෙනවා පුතේ අර ජංගම නොවනවත්කම් විතර ආයෝජන ගන්න එක දැන් අපේ සිලබස් එකේ නැහැ. හරි. ආයෝජනයේ පුතේ එක එක්කෙනා දකින්න විදිය වෙනස්. කට්ටිය කියයි ආයෝජනය කියන්නේ 11000ම කියයි. ඒ කියන්නේ මුළුවත්කම් ටික ආයෝජනය කියයි. තව කට්ටියක් කියයි ආයෝජනය කියන්නේ 7000යි. මේ හිමිකම කියයි. ඔව් අපි කියනවා දෙකොල්ලන්ටම රණ්ඩු වෙන්න එපා. ආයෝජන 11000යි කියන කට්ටියට ඉරෙන්යන්ට 11000 දාලා ඉරෙන්ට ලාභය දාලා හදලා දෙනවා. ඒක එතකොට 11000 කියන්නේ මුළුවත්කම්. ඒකට කියනවා මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය. ආයෝජනේ 7000යි කියන කට්ටියට යට 7000 දැම්ම උට ලාභය දැම්ම 100 කියලා. හැබැයි ඒක එතකොට හිමිකමට ප්‍රතිලාභ අනුපාතය. ප්‍රතිලාභ ලාභ අනුපාතය. එනමුද ප්‍රතිලාභ අනුපාත දෙකයි කියන්නේ ලාභදායක අනුපාත වලින් ප්‍රතිලාභ අනුපාත දෙකයි මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාත. ඒ කියන්නේ ඉතින් හට මුළුවත්කම් ඉතින් උඩ ලාභය 100ට
අනිත් එක හිමිකමට ප්‍රතිලාභ අනුපාතය. ඒගොල්ලෝ හිමිකම තමයි ඒගොල්ලගේ ආයෝජන විදියට දාන්නේ උඩට ලාභය. හරි නේද? හරි. එහෙනම් උත්තර දෙකක් එන්නේ. උත්තර දෙකක් නේ. මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය අනිත් එක හිමිකම ප්‍රතිලාභ අනුපාතය. නම් මේ තුන්වෙනි අනුපාතෙ එන්න මුළුවත්කම් වල ප්‍රතිලාභ අනුපාතය. මුළුවත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය. ලියන්න සූත්‍රයේ මුළුවත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය සමානයි මුළුවත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය සමානයි මුළුවත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය සමානයි ඉරෙන් යට එන්න ඕනේ මුළුවත්කම්. උඩ මුළුවත් ඉරෙන් යට මුළුවත්කම්. ඉරෙන් උඩ පුතේ අපි ගන්න ලාභේ හැබැයි ගන්න බදු පෙර ලාභය. පොඩ්ඩක් ඉන්න බදු පෙර ලාභය ගන්න. එකට ගන්න බදු පෙර ලාභය. බදු පෙර ලාභය ගන්න මේකට අර පොඩි ආවරණ අනුපාතය විතරයි. බදු පෙර ලාභය ධන පොඩි දෙයක් එකතු වෙන්න තියෙනවා. බදු පෙර ලාභය කිව්වොත් සාමාන්‍යයෙන් එකට පොඩි අනිවාර්යයෙන් එකතු වෙනවා නේද? බදු පෙර ලාභය ධන දැන් අහගෙන ඉන්න. මුළුවත්කම් ආයෝජනය නම් මේ එතකොට මේ ජංගම නොවනවත් කියමුත් ආයෝජනයේද නැද්ද? ඔව්. එහෙනම් ජංගම නොවනවත්කම් වලට පොලි නෙමෙයි තියෙන්න ඕනේ ලාභනේ. නමුත් මේ සුද්ධ ලාභය හොයද්දී මේ ජංගම නොවනවත්කම් වලට පොලි අඩු කරලා නේ තියෙන වියදමක් විදියට. පොලි වියදමක් නෙමෙයි දැන්. ඇයි? පොලි ආයෝජනයේට අයිති. ඒ නිසා පුතේ පොලියක් දැන් ලාභෙටම එකතු වෙන්න ඕනේ. ධන පොලිය. බදු පෙර ලාභය ධන පොලිය. ඇයි පොලිය එකතු කරේ? දැන් පොලිය මේ ආයෝජනයට තියෙන මුළුවත්කම් යටතේ ජංගම නොවනවත් කියමුත් ආයෝජනය. එහෙනම් පුතේ ඒ ජංගම නොවනවත්කම් වලට ගෙව පොලිය වියදමක් නෙමෙයි. ඒකත් ලාභෙටම ඒකත් ලාභයක්. ඒකමත් ලාභෙට එකතු වෙන්න ඕනේ. බදු පෙර ලාභය ධන පොලිය බෙදීම වැඩි කිරීම 100%. 100 ඕනේ. වැඩි කිරීම 100% දාන්න. මුළුවත්කම් වලට බදු පෙර ලාභය ධන පොලිය වැඩි කිරීම 100%. ඉතින් අයි පොලිය එකතු කරේ කියලා තේරෙනවනේ. හරි. ඉවරයි. ඊට පස්සේ එන්න හිමිකමට ප්‍රතිලාභ අනුපාතය. හිමිකමට ප්‍රතිලාභ හිමිකමට ලාභය. හිමිකමට ප්‍රතිලාභ අනුපාතය සමානයි ලියන්න දෙකක්. ඉරේ යට හිමිකම ඉරේම ගම සාකෝදන සංචිතෙන්නේ. ඔව් අනුපාත පාඩමෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. හරිද? ඉරේ යට හිමිකම ඉතින් ආ හිමිකමට කෙලින්ම සුද්ධ ලාභය තමයි පොලියේ වඩු වෙච්ච ඔක්කොම හරි. බදු පෙරත් නෙමෙයි කෙලින්ම බදුත් ගෙවලා නැති කාරණා කියන්නේ සුද්ධ ලාභය. වැඩි කිරීම 100%. වැඩි කිරීම 100%. හරිනේ? හරි. අද ඉගෙන ගත්ත ඉවර නැත ප්‍රශ්නයක් කරනවා. මොකද අද ඉගෙන ගත්ත ලාභදායක අනුපාත 2යි. ද්‍රවශීලතා අනුපාත 3යි. එතකොට 5යි. ලාභදායක ද්‍රවශීලතා අනුපාත 2යි. තෝලන අනුපාත 3යි 5යි. ලාභදායක අනුපාත 4යි 9යි. තව අනුපාත 6යි ඉගෙන ගන්න තියෙනවා. තව අනුපාත 6යි තියෙන්නේ. ක්‍රියාකාරී අනුපාත 4යි. ආයෝජකයන් අනුපාත 2යි. ඉතින් ලේසින් පාඩමක් ඈ. නිකන් ලකුණු ගන්න තියෙන පාඩමක්. හරි එන්න ප්‍රශ්න වලට. එන්න පුතේ ප්‍රශ්න වලට. නම් පුතේ මේ පාඩම උගන්වද්දී අනුපාතේ ගහලා දීලා මෙහෙම අනුපාත දීලා යටින් ඔයාට ගොඩක් කට්ටිය පුතේ අනුපාත පාඩම උගන්වන්නේ එහෙමයි. අනුපාත print කරලා දෙනවා. ළමයට කියනවා මේක තමයි මේ අනුපාතේ මේක බෙදීම සුද්ධ ලාභ බෙදීම හිමිකම් වැඩි කිරීම 100 එක තමයි මුළු හිමිකම් ප්‍රතිලාභ අනුපාතය. කොටු කරගන්න කියලා කියන එක. ඔයාලා තියෙන රතු පෑන අරගෙන අනුපාතේ කොටු කරගන්න. කළා කඩප. එහෙම උගන්වන්න වැඩක් නැහැ පුතේ ඈ. තේරුණානේ? මම එහෙම ගන්නවා පුතේ මම අනුපාත පාඩම අද ඉවරයි.
මම ඔයාලට මේ හැම දෙයක්ම එන හැටි තේරුම් කර කර කියලා දුන්නේ. තේරෙනවනේ ඇයි මෙහෙම කියලා දෙන්නේ කියලා? ඒ ඕගොල්ලෝ මේක ඉගෙන ගන්න. ඒකනේ ඔයගොල්ලෝ මේ දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නේ මේකෙන් එසෙන්නේ. නෑ නෑ ඒ කලමනාකරන තාම කලමනාකරන පටන් ගත්තේ නෑ දුන්නේ පුතේ කලමනාකරන ටියුට් එක ඕගොල්ලන්ට දැන් මේ මාස දිලා තියෙන භාගයයි පුතේ කලමනාකරන ටියුට් එක පිටු 50 ගාණක් පිටු 50 ගාණක් ගහද්දී ඔය ස්ටෙප් කරන්නත් බෑ ඒකයි ඔයගොල්ලන්ට දෙකට කරලා දුන්නේ එහෙම නැතුව පුතේ මම මේ හැම ටියුට් එකම ඒ මාසේ ක්ලාස් ෆීස් එකතු කරන් ටියුට් දීලා නෙම් මන් තියෙන්නේ දැන් මේ මුදල් ප්‍රහාපක ටියුට් එක පුතේ ලොකු ටියුට් එකක් නේ මේක මාස 3කට විතර කොල වලට කඩ කඩ මට දෙන්න තිබ්බනේ මම ඔයගොල්ලන්ට කවදාකවත් එහෙම දුන්නේ නෑ පුතේ ඔයගොල්ලෝගේ විශ්වාසය පුතේ මම දන්න පුතේ ඔයගොල්ලා ක්ලාස් ෆීස් එකතු කරගන්න ටියුට් දුන්නා නේ පුතේ මම ඒක ඔයගොල්ලෝ දන්නවනේ පුතේ කලමනාකරන එක පුතේ දෙකට කල්ලා දුන්නේ ඒක පිටු 50 ගාණක් නිසා හරි කලමනාකරන ගිණුම් කරන තමයි සිලබස් එකේ ලොකුම පාඩම ඒක තමයි දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නේ එන්නේ ඒ නිසා පුතේ ඔය මේ ටියුට් දුන්නේ පුතේ මම ජනවාරිද මන්ද මේ මුදල් ප්‍රකාශ ටියුට් එක දුන්නේ දැන් ඒක අරගත්ත එකේ වටිනාකම තේරෙනවනේ දැන්ට ඔව් පුතේ ගිය මාසේ ටියුට් තාම සිසුමනෙන් ගන්න පුළුවන් ඇති ගිය මාසේ ටියුට් තාම සිසුමන නැති ඒව ඉල්ල ගන්න ගිය මාසේ කියලා හරි පුතේ ඔයගලන්ට පුතේ මේ මාසේ අර ටියුට් එක ගන්න පුතේ ටියුට් එක ගන්න නෙමෙයි ක්ලාස් ෆීස් ගෙවන්න තමයි මේව කරලා තියෙන්නේ පුතේ ක්ලාස් ෆීස් එක ගෙවන්න හරි මම පුතේ අනේ මේ ටියුට් එක නැත්තම් මුන්ට ඉගෙන ගන්න බෑනේ මේ මාසේ වැඩ කරන්න බෑනේ එහෙනම් අනිවාර්යයෙන්ම ටියුට් එක ගන්න ඕන නිසා ක්ලාස් ෆීස් ගෙවනවා කියලා එහෙම නෑ මම ඔයාලට පුතේ ලොකු ටියුට් දීලා තියෙන්නේ මම පුතේ ළමයි විශ්වාස කරනවා ඔයගොල්ලෝ හොරු කියලා මම විශ්වාස කරන්නේ නෑ ළමයි හරි පුතේ අනිත් මිනිහට හොරා කියන්නේ තමනුත් හොරෙක් නන්නේ පුතේ නේද හරි ඒ නිසා පුතේ ඔයගොල්ලෝගේ අවංක ඔයගොල්ලෝගේ පැත්තේ යුතුයකමක් ගන්න ඔයගලන්ට මම හැමදාම උගන්ලා තියෙනවානේ ඒ නිසා පුතේ මේ මාසෙට අදාළ ක්ලාස් ෆීසුත් පුතේ මේ මාසෙම ගෙවන්න ඒකට හේතු පුතේ වියදමක් යනවා පුතේ මේ ඔන්ලයින් කාර්ය පුතේ ඔයගොල්ලෝ හිතන්නේ නැති වියදමක් යනවා අපිට හිතන්නේ නැති වියදමක් යනවා පුතේ සහ පුතේ අර ශ්‍රීසුමනේ වැඩ කරන පුතේ ආයතනයේ වැඩ කරන ගුරු වැඩ කරන සේවකයෝ ගැනත් පුතේ ඒගොල්ලන්ටත් පඩි දෙන්න ඕනේ හරි ඒගොල්ලන්ත් පුතේ නැත්තම් ජීවත් වෙන සමාජයට ඔයගොල්ලෝගෙම අයියා කෙනෙක් අක්ක කෙනෙක් නැත්නම් ඔයගොල්ලෝගේ අම්මා තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් වැඩ කරන්නේ උන්ට පඩි හම්බුනේ නැත්තම් ඔයගොල්ලෝ කොහොමද ජීවත් වෙන්නේ නේ එහෙනම් පුතේ මේ අපි ඔක්කොම දේවල් ටික බලන්න ඕනේ හරි එන්න අභ්‍යාසංකෙට අභ්‍යාසංක 307 අභ්‍යාසංක 307 සීමිත විමුක්ති සමාගමේ 2020 12 දින අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනින් පහත් ගන්න තොරතුරු පුටාගෙන ඇත. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 240000 කොටස් ගණන් 8000යි. සංචිත 40000යි 120 නායකර 1,00,000යි. ස්කන්ධය මුළුවක් කීම් 4,00,000යි. විකුණුම් පිරිවැය දල්ලාභයේ වියදම් සුද්ධලාභයේ පහත් අනුපාත ගණනය කරන්න. ටක් ගාලා හොයන්න. එක දල්ලාභ අනුපාතයේ සමාන එළියට ටක් ගාලා දාන්න. දල්ලාභ අනුපාතය හොයන්න ඉක්මනට. දල්ලාභ අනුපාතය හොයන්න. හරිද? දල්ලාභ අනුපාතය සමානයි ඉරෙන් යට විකුණුම් ඉරෙන් උඩ දල්ලාභය වැඩි කිරීම 100. ඉරේ යට විකුණුම් ඉරෙන් උඩ දල්ලාභය වැඩි කිරීම 100. හරිද? ඉරේ යට විකුණුම් ඉරෙන් උඩ දල්ලාභය වැඩි කිරීම 100. ඉරේ යට විකුණුම් ඉරෙන් උඩ දල්ලාභය වැඩි කිරීම 100. මම බෝඩ් එක හදන්න ඕනේ නැහැ නේ පුතේ නේ. කියමුද විකුණුම් ලක්ෂ 2යි. ලක්ෂ 2ට දල්ලාභේ ලක්ෂද? ලක්ෂයයි. ලක්ෂ 2ට ලක්ෂ නම් 100 කීයද කියලා බලන්න කීයද? 150යි. බුදේ ඉරෙන් යට ලක්ෂ 2 විකුණුම් ලක්ෂ 2යි. දල්ලාභේ ලක්ෂයයි. ඉරෙන් යට ලක්ෂ 2 ඉරෙන් උඩ ලක්ෂය වැඩි කිරීම 100 150යි නේ උත්තරේ. බුදේ දල්ලාභ අනුපාත 150 ආවද උත්තරේ ඔක්කොම හරි ශුද්ධ ලාභ අනුපාතයත් හොයන්න. ශුද්ධ ලාභ අනුපාතයත් හොයන්න. ඉරෙන් යට විකුණුම් ඉරෙන් උඩ ශුද්ධ ලාභය වැඩි කිරීම 100. ශුද්ධ ලාභ අනුපාතයත් හොයන්න පුතේ ඉක්මනට. ඉරෙන් යට විකුණුම් ඉරෙන් උඩ ශුද්ධ ලාභය වැඩි කිරීම 100. ඉරෙන් යට විකුණුම් ඉරෙන් උඩ ශුද්ධ ලාභය වැඩි කිරීම 100.
කීප දේ ශුද්ධ ලාභ අනුපාතය ශුද්ධ ලාභ අනුපාතය කිය දෙන්නේ 20යි. දේ ශුද්ධ ලාභ අනුපාත 20ද 20 ආවේ කොහමද? ඉරෙන් යට ලක්ෂ 2 ශුද්ධ ලාභය 40000යි. ලක්ෂ 2කට 40000 නම් 120 තමයි ඔව්. ලක්ෂ 2කට 40000 නම් 120යි. 120යි. හරි ඊළඟ ගානක් ඩක් ගාලා හරි ඉතින් ඊළඟ ප්‍රශ්නෙට 3 මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය ඉරෙන් යට මුළුවත්කම් ඉරෙන් උඩ බදු පෙර ලාභයේ ධන පොලිය ඉතින් බදු පෙර ලාභය ගන්න අර පොලිය ආවරණ පාත්‍රය ඔකටයි දෙකටම ගන්න. කියන්න මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය සමානයි මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාත සමානයි ඉරෙන් යට මුළුවත්කම් ඉරෙන් උඩ ශුද්ධ ලාභය වැඩි කිරීම 100. ඉරෙන් යට මුළුවත්කම් ඉරෙන් උඩ බදු පෙර ලාභයේ ධන පොලිය වැඩි කිරීම 100. හරි. ඉරෙන් යට මුළුවත්කම් දැන් කට්ටියට ගැටලුවක් මුළුවත්කම් දීලා නැහැනේ කියනවා. ඉතින් මුළුවත්කම් දෙන්න ඕනේ නැද්ද? මුළුවත්කම් කියන්නේ මේ පැත්තනේ. මේ පැත්ත මේ පැත්තට සමානයි. මේ පැත්ත දීලා ඔබේ. ස්කන්ධය හා වක්කීම් කියලා දීලා තියෙන්නේ. සාමාන්‍ය ප්‍රස් භාග 2,70,000 සංචිත 40000යි නායකර 11,000යි ස්කන්ධය හා මුළු වක්කීම් ලක්ෂ 4යි. ඒ කියන්නේ මුළුවත්කම් ලක්ෂ 4යි කියන එක තමයි. මුළුවත්කම් ලක්ෂ 4යි. මුළුවත්කම් ලක්ෂ 4යි. ඉරෙන් උඩ බදු පෙර ලාභය. ඉතින් බදු පෙර ලාභය ගන්න මේ ගානේ බදු කතාවක් නෑ. බදු පෙර ලාභය ගන්න මේ ගානේ බදු කතාවක් නෑ. බදු නෑ මේ ගානේ නේද? බදු නෑ පුතේ මේ ගානේ. එහෙනම් බදු පෙර ලාභය කියලා ගන්න වෙන්නේ අපිට 40000ම තමයි. බදු පෙර ලාභෙත් 40000මයි. ධන පොලිය කීයද පුතේ? පොලිය කීයද? 24000යි. 40000ට 24000 නම් 100 කීයද කියලා බලන්න. 40 ලක්ෂ 4ට 40000 ධන එතන. ඒ කියන්නේ ලක්ෂ 4ට 64000 නම් 100ට කීයද කියලා කියන්න උදේ උත්තරේ. කීයද? කීයද පුතේ? ලක්ෂ 4ට 64000 නම් 100ට කීයද? ඕක ඇල්ලයක් එහෙම ළඟ තියෙනවනේ ඔයගොල්ලෝ ගාව. 16යි නේ. 16යි යෝ. 16යි. හරි ඊට පස්සේ අන්තිම අනුපාතේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. ලියන්නේ හිමිකම් මත ප්‍රතිලාභයේ සමානයි හිමිකම් මත ප්‍රතිලාභයේ සමානයි ඉරෙන් යට හිමිකම ඉරෙන් උඩ ශුද්ධ ලාභය වැඩි කිරීම 100. හරි. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය ඉරෙන් යට හිමිකම ඉරෙන් උඩ ශුද්ධ ලාභය වැඩි කිරීම 100. ඉරෙන් යට හිමිකම ඉරෙන් උඩ ශුද්ධ ලාභය වැඩි කිරීම 100. හරිද? ඉරෙන් යට හිමිකම ඉරෙන් උඩ ශුද්ධ ලාභය වැඩි කිරීම 100. හරිද? පුතේ හිමිකම කීයද ඔගේ ආවේ? ඊවනේ හිමිකම ඉරෙන් උඩ ශුද්ධ ලාභය හිමිකම 2,40,000යි 40,000 2,80,000යි 2,80,000ට 40,000යි නම් 100ට 14.2 තියෙන්නේ. ඔව්
14.2නේ. හරි. ඉතින් අද අනුපාත වර්ග පහෙන් තුනක් ඉවරයි. ඉතින් අනුපාත වර්ග ඊට පස්සේ ගණන් තියෙන එක එක විදිහට දකින්න ඇතිනේ ඔයගොල්ලෝ. හරි. එහෙනම් පුතේ මේ සතිය අතිරේක පන්තියක් අපි නොකරෙමු. මේ බ්‍රහස්පතින්දා වුණ අතිරේක පන්ති නෑ ඊළඟ සතිය ඉඳලා තියෙනවා. හරි. ලබන ඉරිදා කරලා පුතේ ඉතුරු ටික එතකොට මුදල් ප්‍රපේක්ෂ පුතේ ලබන ඉරිදාම ඉවර කරන්න බෑ ඒකයි. ඒකම මේ සතිය දැම්මේ නැත්තේ. ලබන ඉරිදා කරලා ඉතුරු ටිකට පුතේ අතිරේක පන්තියෙන් කරත හැකියි. ඉතින් පුතේ ලබන ඉරිදා කරායින් පස්සේ අර මුදල් ප්‍රපේක්ෂ ඉතුරු කැටි ප්‍රශ්න ටිකත් කරලා දාන්න. හරි. හරි. එහෙනම් පුතේ මුකුත් ප්‍රශ්නෙම නෑ නේද? එහෙනම් සිකුරාදා ෂේ පාරමිතා පොඩ්ඩක් අපිට ඉතුරු වුණානේ. ෂේ ඉතුරු ඒක කළා අපි වැරදි නිවැරදි කිරීම පටන් ගන්නවා මේ සිකුරාදාට. හරි. පුතේ අර හෙට තීරණය අනුව හෙට විභාගයේ කවද තියෙන කියලා තීරණය අනුව මොකද පුතේ රිවිෂන් පන්තියේ වැට්ටි කලින් ඉවර කරනවට වඩා රිවිෂන් එකේ පුතේ එක ගොඩේ කරාම තමයි වඩා වටිනාකම. තියරි පන්තියේ විලාසින් ඉවර කරගමු. රිවිෂන් පන්තියේ පුතේ අර අන්තිම මොහොත වෙනකන් තියලා ඔක්කොම අර එක ගොඩේ වාට කරුණා වාසි. දැන් වාට පුතේ accounting වල වාසි ඔක්තෝබර් තිබ්බනම් ඇයි ඒ? ඔක්තෝබර් තිබ්බම මම විභාගයට වැට්ටි ඉවර කරනවා. හරි. ඒ නිසා මේ රිවිෂන් එක පුතේ කරන විදිය හෙට දිනේ බලලා බලමු අපි. හරි. එහෙනම් පුතේ අදට සර් ටයිම් ටේබල් එක දැම්මොත් ගෲප් එකට දාන්න ඈ. හරි. ටයිම් ටේබල් එක දාන්න පුතේ විභාගයේ දවස හෙට බලමු විභාගයේ දවස කියලා ඊට පස්සේ අපි ටයිම් ටේබල් හැදෙන්නේ. හරි. දැම්ම ටයිම් ටේබල් එන්නේ නැහැ එතකොට. දැන් ඔක්තෝබර් 4 කියලා විභාගෙ තිබ්බොත් නම් විභාග කාල නොගියොත් ටයිම් ටේබල් එක එයි. හරි. එහෙනම් පුතේ අදට මෙතනින් වැට් ටික ඉවරයි.